හරි දරුවනේ අපි එහෙනම් වායම ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස සාකච්ඡා කිරීමට පැමිණිමු. ඉතින් මම පළවෙනි කොටස රෙකෝඩින් එකක් විදිහට දාලා තියෙනවා වීඩියෝ එක. දැන් මේ තියෙන එක දෙවෙනි කොටස. ඒ කියන්නේ ප්‍රශ්නාංක 21 සිට 40 දක්වා සාකච්ඡා කිරීම තමයි මේ කොටස යටතේ කරන්නේ. පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන් ඒක මල්ලෙන්න. දැන් මෙතෙන්දී මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 21 ප්‍රශ්නාංක 21 සිට ප්‍රශ්න අංක 40 දක්වා ප්‍රශ්න සහය ගැටලු විවරණය. ඔගොල්ලෝ පිළිතුරු ලියන්න අනිවාර්යෙන් ලියලා ඉවර වෙලා ඊට පස්සේ ඔයගොල්ලෝගේ මාකින්ස් කොහොමද මොනවද ඔයගොල්ලන්ට හරි ඊයේ ඔයගොල්ලෝගේ වැරදුන දේවල් මොනවද වැරදිච්ච දේවල් වලට අදාළ තීරි කරුණු මොනවද කියලා තහවුරු කර ගැනීමට මේක යොදා ගන්න. හරි අපි වෙලාව ගන්නේ නැතුව අපි එහෙනම් කෙලින්ම ඔයගේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමට එළඹෙමු. හරි. අද මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. අපි කලින් නැවැත්වේ ප්‍රශ්නාංක 20න් අපිට දැන් තියෙන ප්‍රශ්නාංක 21 තේරුම් ගන්න දරුවනේ මේ වැදගත් ප්‍රශ්නයට පිළිතුරු ලබා ගැනීම පමණක් නෙමෙයි ගත විදිහ නොපිළිවෙල සහ සමීකරණ කියන ඒවා පොඩ්ඩක් මනසට දාගෙන ඒවා නිවැරදිව විවරණය කරගනිමින් යනවා නම් වඩා හොඳයි වඩා සාර්ථකයි කියලා මම හිතනවා. අපි ප්‍රශ්නාංක 21ට එමු. 100 මීටර උස කන්දක 50 කිලෝග්‍රෑම් ගලක් රැඳී ඇත. ගලෙහි ගැබ් ඇති ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සරලයි. ඔගොල්ලෝ දැනගන්න ඕනේ දරුවනේ අපි යාන්ත්‍රික ශක්තිය කියන ශක්ති විශේෂය කොටස් දෙකකට කඩනවා. එකක් තමයි චාලක ශක්තිය, අනිත් එක විභව ශක්තිය. චාලක ශක්තිය කියන්නේ චලනය වන වස්තුන් සතුන් ශක්තිය. වස්තුවක පිහිටීම සහ එහි තියෙන අභ්‍යන්තරයේ ගබඩා වෙලා තියෙන ගුණාංක නිසා යට ලැබෙන ශක්තියට තමයි විභව ශක්තිය කියලා කියන්නේ. මේකෙදී අපිට වැදගත් වෙන විභව ශක්තියට අදාළ සමීකරණය චාලක ශක්තිය සමීකරණය මතක තියාගන්න. මොකද්ද චාලක ශක්තිය සමීකරණය? E කිය සමානයි 2 1 mv වර්ගය. 2 1 mv වර්ගය තමයි චාලක ශක්තියට අදාළ සමීකරණය. දැන් අපි එමු විභව ශක්තිය. විභව ශක්තිය සමානයි E potential energy EP equals EP කියන එක ඕනේ නැහැ. E කියලා ශක්තිය කියලා විතරක් මතක තියාගන්න. mgh ගණන් ගන්න එපා. බාහිරයෙන් එන ශබ්ද චූන් පාන් යනවා යනවා එහෙම නැතුව නා රෙකෝඩින් එකක් කරන්න බෑ ප්‍රැක්ටිකලි. ඒ හින්දා ඒ කියන්නේ හිතන්න එපා. මේක ගැන අවධානයෙන් ඉන්න. හරි mgh m දීලා තියෙන 50යි. සුළු කිරීම කරමු 50යි. සමත ඒකක වලින් ආදේශ කරන්න ඕනේ දරුවනේ. m කියන්නේ කිලෝග්‍රෑම්. මේ හින්දා ප්‍රශ්නයක් නැහැ. g ගුරුත්ව විතරනේ අපි 10යි කියලා ගමු. වෙනවා ගයක් දීලා නැති නිසා. h උස මීටර 100යි. සරල පිළිතුරක්. සරලදී මේක මේ මූලික දේ ඔයගොල්ලෝ සමීකරණය හරියට මතක තියනවා නම් මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබා ගන්න පුළුවන්. 50යි 5.4ක්. ඒ කියන්නේ 50000ක් තමයි පිළිතුරු විදිහට එන්නේ. පිළිතුරු අංක 2. 100කට අංක 2. ඊළඟට අපි යමු ඊළඟ කොටසට. මානව ස්නායු පද්ධතියේ සුසුම්නා ශීර්ෂකය මගින් කෙරෙන කාර්යයක් ලෙස සැලකිය හැක්කේ මම කලින් කිව්වා වගේ මුලින්ම අපි පිළිතුරු අනාවරණය කරගමු, පිළිතුරු තහවුරු කරගමු. ඊට පස්සේ මම මේක විස්තර කිරීම සිදු කරන්න. හෘද ස්පන්දන වේගය පාලනය කිරීම හරියට හරි හෘද ස්පන්දනය පාලනය කිරීමට අපිට වැදගත් වෙන්නේ සුසුම්නා ශීර්ෂකය. දෙවැනි එක දේහ සමතුලිතතාවයේ පාලනයට දේහයේ සමතුලිතතාවයට හේතු වෙන දරුවනේ අනුමස්තිෂ්කය. ඉච්ඡානුග පේශි සංකෝචනය ඉච්ඡානුග පේශි සංකෝචනයට වැදගත් වෙන මස්තිෂ්කය. දේහේ චලන නිසියාකාරයෙන් පාලනයට වැදගත් වෙන්නේ අනුමස්තිෂ්කය. ඉතින් ඔයා පාඩම් කරලා තියෙන්න ඕන කරුණු ඒවා ගෙදරින් අරගෙන යන්න ඕන උත්තර. ඉතින් මේක මතක තියාගන්න ඕන. මේකේ දරුවනේ මතක තියාගන්න. ඒ කියන්නේ වැදගත් දේ තමයි ඔයක චුට්ටක් ළමයින්ට අමතක වෙනවා. ඒගොල්ලන්ට පොඩ්ඩක් කරුණු අමතක වෙන කොටසක්. ස්නායු පද්ධතිය ඒ කියන්නේ අපේ දේහයේ තියෙන පද්ධති වලින් සංකීර්ණතම පද්ධතියකින් එකක් තමයි ස්නායු පද්ධතිය. ඒකේ අපේ මස්තිෂ්කයේ අනුමස්තිෂ්කයේ සුසුම්නා ශීර්ෂකයේ කෘත්‍යයන් වෙන වෙනම ඔයගොල්ලෝගේ සිලබස් එකේ දක්වලා තියෙනවා. ඉතින් ඒ වස්තුවෙන් තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. අපි චුට්ටක් මතක් කරගමු. ඒක හොඳයි කියලා හඳුන්වනවා. මෙහෙමයි දරුවනේ මේකේ මම මාකින් ස්කීම් එකක් වෙනම හදලා තියෙනවා. ආන්සර්ස් වලට අමතරව ඔයගොල්ලෝගේ රික්වෙස්ට් එකක් ආවොත් chat එකේ දැම්මොත් මම ඊවරත් එක්ක මේකේ කරුණු විදිහට මේක දාලා තියෙනවා. මම මේක අප්ලෝඩ් කරන්නම්. ඒක ඉතින් ඔයගොල්ලෝගේ රික්වෙස්ට් එක මත නැත්තම් මම කොහොමත් මෙතන මාකින් ස්කීම් එක දෙනවා. ඒ කියන්නේ MCQ පේපර් එකට උත්තර ලබා දෙන්න තියෙන මේකෙන් එක ප්‍රශ්න මම විවරණය කරනවා. මේකෙදිත් මම ඔයගොල්ලන්ට පේනවත් දන්නේ නැහැ. මම හිතන්නේ පේනවා කියලා. මේ මෙතන ડોකියුමන්ට් එකක් හදාගෙන තියෙන්නේ. ප්‍රශ්න විවරණය කිරීමේදී මම මොනවද ඔයගොල්ලන්ට අමතරව කියවන්න ඕන කරුණු කියලා ඒවා මතක් කරලා දෙන්න ඕනේ ඒවා ටික. ඔයගොල්ලෝගේ රික්වෙස්ට් එකක් තියෙනවා නම් chat section එකේ දාන්න. එහෙමනොත් මම ඒක PDF එකක් හදලා chat එකට දාන්නයි කියන ඔයගොල්ලෝ description එකේම link එකක් විදිහට එකක් download කරගන්න පුළුවන් විදිහට දාන්න. ඔයගොල්ලන්ගේ රික්වෙස්ට් එක මතයි. හරි අපි චුට්ටක් මතක් කරගමු. ඕක තියෙන 11 වසරේ අපි පද්ධති අපේ දේහයේ පද්ධති ඉගෙන ගන්නවා පාඩමක් යටතේ. පද්ධති පාඩමේ තමයි තියෙන්නේ.
ඒක අපි තේරුම් ගමු චුට්ටක් මතක් තියාගෙන යන්න. ආමිතේ පහුව. නේද? මේ තියෙන්නේ රුධිර සංසරණය ඊළඟට අපේ තියෙන්නේ ස්නායු පද්ධතිය. ඉතින් එක එකකින් කොටසෙන් කොටස මතක තියාගන්න. මෙන්න මේකේ චූට්ටක් මනසට දාගන්න දරුවනේ. අපේ ස්නායු පද්ධතිය කොටස් දෙකයි. මධ්‍ය ස්නායු පද්ධතිය සහ පර්යන්ත ස්නායු පද්ධතිය. මේ මධ්‍යයේ තියෙන කොටසට තමයි මැද්ද රේඛාව ඔස්සේ යන එකට තමයි මධ්‍ය ස්නායු පද්ධතිය තියෙන්නේ. ඒකට වටේට තියෙන එකට අපි කියනවා පර්යන්ත ස්නායු පද්ධතිය කියලා. පර්යන්ත ස්නායු පද්ධතියට આવොත් පර්යන්ත ස්නායු පද්ධතිය කොටස් දෙකයි. කපාල ස්නායු හා සුසුම්නා ස්නායු. කපාල ස්නායු 12ක් තියෙනවා අපේ. සුසුම්නා ස්නායු 31ක් එනවා. මධ්‍ය ස්නායු පද්ධතිය ගත්තොත් මධ්‍ය ස්නායු පද්ධතියට කොටස් දෙකයි. එකක් මොලේ අනිත් එක සුසුම්නාව. මොලේ කොටස් තුනකට බෙදෙනවා. මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුසුම්නා ශීර්ෂකය කියලා. ඔය එක එක යටතේ පාලනය කරන කරුණු වැදගත් කරුණු ටික මනසට දාගන්න. මේ වර්ගීකරණ නම් හොඳට මනසේ තියාගෙන ඉන්න. හරිනේ? ආයික පාරක් කියන්න. සුසුම්නා කියන්නේ සුසුම්නා නැත ස්නායු පද්ධතිය කොටස් දෙකයි. මධ්‍ය ස්නායු පද්ධතිය, පර්යන්ත ස්නායු පද්ධතියයි. පර්යන්ත ස්නායු පද්ධතිය කොටස් දෙකයි. කපාල ස්නායු, සුසුම්නා ස්නායු. කපාල ස්නායු යුගල් හොඳේ. යුගල් 12ක් තියෙනවා. සුසුම්නා ස්නායු යුගල් 31යි. මධ්‍ය ස්නායු පද්ධතිය මොලේ හා සුසුම්නාව කියලා කොටස් දෙකයි. සුසුම්නාව ආයි බෙදෙන්නේ නැහැ. මොලේ කොටස් තුනයි. මස්තිෂ්කය, අනුමස්තිෂ්කය සහ සුසුම්නා ශීර්ෂකය කියලා කොටස් තුනකට බෙදෙනවා. එක එක කොටස යටතේ කෘත්‍ය පොඩ්ඩක් මනසට දාගන්න. මොලය, මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුසුම්නා ශීර්ෂකය. මස්තිෂ්කය තමයි ගොඩක්ම වෙලාවට අපේ බුද්ධිය පාලනය කිරීමට වැදගත් වෙන්නේ. බලන්න මනසට මේ වෙලාවෙම දාගන්න. මොනවද මස්තිෂ්කයෙන් කරන්නේ? ප්‍රතිග්‍රාහක වල සිට එන ආවේග ලබා ගැනීම. ඒ කියන්නේ අපේ අත පිච්චුනොත් නැත්නම් මොකක් හරි කවුරු හරි මොනවා හරි අපිට කිව්වොත් ඒ වගේ දේවල් වල ප්‍රතිග්‍රාහක තියෙනවා. අපේ සංවේදන අවයව ඒවෙන් ඉඳලා ඒ කියන්නේ ඒවෙන් සංවේදන ලබා ගැනීම කරනවා. එම ආවේග වල ලැබෙන ආවේග සංවේදී තොරතුරු තේරුම් අරගෙනමින් ඒවා ගබඩා කර ගැනීම සිදු වෙනවා. මේකෙන් මේ වගේ තොරතුරක් මේක අපිට මේ වගේ එකක් ආවොත් මේ විදිහට ක්‍රියාත්මක විය යුතුයි කියලා ඒවා ගබඩා කර ගැනීම සිදු කරන්න ඕන. ප්‍රතිග්‍රාහක වල සිට පැමිණෙන ආවේග ලබා ගැනීම එම ආවේග වලට සංවේදී තොරතුරු තේරුම් ගැනීමත් ඒවා ගබඩා කර ගැනීම සිදු කරනවා. ඊළඟ දේ සරල දෙයක් බහුතරය කරන දේ අපේ දෘෂ්ටිය, අපේ ශ්‍රවණය, රස, ගන්ධය, වේදනා, උෂ්ණත්වය වැනි සංවේද ප්‍රතිග්‍රහණ ඒවා ලබා ගැනීම සිදු කරනවා. අපේ ඉගෙනීම, බුද්ධිය, සිතීම, උසස් මානසික ක්‍රියා පාලනය කිරීමටත් වැදගත් වෙනවා. අපේ මේ බුද්ධිය, අපේ මනස, අපේ ඉගෙනීම වගේ ක්‍රියාවලින් පාලනය කිරීමටත් හිතෙන මස්තිෂ්කය ඉච්ඡානික අපේ මොලේ වැදගත්ම කොටස ගන්නේ අපිට ලෙස හඳුන්වන්න පුළුවන් මස්තිෂ්කය ඉච්ඡානුක පේශි සංකෝචනය පාලනය කරන ඉච්ඡානුක. හිතාමතා කරන්නේ දැන් මම මේ කතා කරද්දි මගේ අත මෙහිම යන්නේ නේද? සමහර වෙලාවට දැන් ඒක කාලයක් එක්ක ප්‍රැක්ටිස් වුණාම මේක හේතුකවත් වෙනවා. ඒ වුණාට මේ මට මේක පාලනය කරත හැකියි නේ. ඉස්සරහට ගන්න පස්සට ගන්න. ඒ වගේ ඉච්ඡානුක පේශි කංකාල පේශි සංකෝචන පාලනය කිරීම වෙන්නේ මස්තිෂ්කය. අනුමස්තිෂ්කයට ආවම දරුවනේ එයාගේ කෘත්‍ය ටිකක් මනසට දාගන්න. දේහ සමතුලිතතාවය කියන්නේ අපි කෙලින් ඇවිදගෙන යන්න හේතු වෙන්නේ අනුමස්තිෂ්කය. බීපුවාම මෙහෙම මිනිස්සුන්ගේ අනුමස්තිෂ්කයට හානි වුණාම තමා බීපුවයි ඉක්මනට අර නිකන් වැන්නේ නේ. එහෙට යනවා මෙහෙට යනවා. නමාරු ඉන්න බැලන්ස් එක තියාගන්න. මොකද ඒගොල්ලෝ අනුමස්තිෂ්කයට ඩිරෙක්ට්ලි ඉෆෙක්ට් වෙලා. අනිත් එක සමහර රෝගී තත්ත්ව සමහර ඇක්සිඩන්ට්ස් වලින් මිනිස්සුන්ගේ අනුමස්තිෂ්කයට හානි වුණොත් එයාට ඇවිදින්න බෑ. මොකද අපි බැලන්ස් එකේ යන්න ලොකු කියන්නේ ලොකු ඒක රිස්කි දෙයක් නේද? අනිත් සතු යන්නේ කකුල් හතරකින් ඉන්නේ නේද? ඊට අපි කකුල් දෙකෙන් බැලන්ස් කරගෙන ඇවිදගෙන යනවා. ඒකට අනුමස්තිෂ්කයේ ක්‍රියාකාරීත්වය වැදගත්. ඒ සමතුලිතතාව පවත්වා ගැනීමට ඉච්ඡානුක පේශි ක්‍රියාකාරීත්වය පාලනයට මේක තිබ්බේ ඉච්ඡානුක පේශි සංකෝචනයට වැදගත් වෙනවා. මේක ඉච්ඡානුක පේශි ක්‍රියාකාරීත්වය පාලනයට අනිත් එක දේහි චලන නිසියාකාරව සිදු කිරීමට දායක වෙනවා මේ අනුමස්තිෂ්කය. ඇවිදිනකොට මෙහෙම අත යන්නේ නේ. ඒ වගේ දේවල්. සුසුම්නා ශීර්ෂකය හෘද ස්පන්දන වේගය පාලනය කිරීමට සසන එවැනි අංශානුක ක්‍රියා පාලනය දැන් අපි සසන පාලනය කරන්නේ. හැබැයි ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අනුමස්තිෂ්කයේ සුසුම්නා ශීර්ෂකයේ මගින්. ඊට පස්සේ වමනීය කැස්ස කිවිසුම් යාම ඉක්කාව ගිලීම් වැනි ප්‍රතික්‍රියා පාලනයටත් වැදගත් වෙනවා. වමනීය කැස්ස කිවිසුම් යාම ඉක්කාව සහ ගිලීම් වැනි ප්‍රතික්‍රියාවලට සුසුම්නා ශීර්ෂකයේ ක්‍රියාකාරීත්වය වැදගත්. මොකද තුන හෘද ස්පන්දනය, සසනය සහ කැස්ස කිවිසුම් යාම ඉක්කාව වැනි ක්‍රියාවන් වලට වැදගත් වෙනවා. ඉතින් මේකේ තියෙන ඒවයි හෘද ස්පන්දන වේගය පාලනය කරේ කවුද? සුසුම්නා ශීර්ෂකයේ එළිම හෘද ස්පන්දන වේගය පාලනය. සසනය වැනි ඉච්ඡානුක ක්‍රියා වමනීය කැස්ස. දෙවෙනි එක දේහ සමතුලිතතාවයට කවුද? අනුමස්තිෂ්කය. ඉච්ඡානුක පේශි සංකෝචනයේ මස්තිෂ්කය. දේහ චලනිසය ආකාර සිදු කිරීම අනුමස්තිෂ්කය. තුන ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව වැඩි කිරීම සඳහා උත්ප්‍රේරක භාවිත කරයි. ඇමෝනියා නිපදවීමේ හේබර් ක්‍රමයේදී භාවිත කරන උත්ප්‍රේරක කියන්නේ සරල දෙයක්. උත්ප්‍රේරක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන පාඩමේ 10 දෙවෙනි කොටසේ අවසානයේටම අපි උත්ප්‍රේරක වෙන සාකච්ඡා කරන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධකයක් විදිහට උත්ප්‍රේරක
ඒක යටතේ තමයි මේ උත්ප්‍රේරකවල ගුණාංග සහ ඒකේ භාවිතයන් අපි සාකච්ඡා කරන්නේ. ඒකේ දරුවනේ මනසේ දාගන්න මේ කෙලිම දීලා තියෙනවා නෝට් එකක් වගුව දීලා තියෙනවා. මේකල අහලා තියෙන්නේ මොකද්ද? ඇමෝනියා නිපදවීමේ හේබර් ක්‍රමයේදී කෙලිම දීලා තියෙනවා. ඇමෝනියා නිපදවීමේ හේබර් ක්‍රමයේදී සවිවර යකඩ තමයි උත්ප්‍රේරක විදිහට භාවිත කරන්නේ පිළිතුරු අංක 2. ඉතින් අනිත් ඒවාම තමයි දීලා තියෙන්නේ. ප්ලැටිනම් නිකල් වැනේඩියම් පෙන්ටොක්සයිඩ් බලන්න මේ ටිකක් මතක් කරගන්න. ප්ලැටිනම් මොකටද දන්නේ? ඇමෝනියා ඔක්සිකරණින් නයිට්‍රික් අම්ලයට. නිකල් අසම්තෘප්ත මේද හයිඩ්‍රජනීකරණය කිරීමෙන් මාගරේ නිෂ්පාදනය වෙනවා. වැනේඩියම් පෙන්ටොක්සයිඩ් සල්ෆියුරික් අම්ල ඉපදවීමේ ස්පර්ශ ක්‍රමයට යොදාගන්න. ඕක තමයි සරල දේවල්. ඉතින් ඒවා ඒ වෙලාවෙ මනසට දාගන්න. මේ අගුව අනිවාර්යයෙන් මතක තියාගන්න. උත්ප්‍රේරක ගත්තාම දරුවනේ උත්ප්‍රේරක ගොඩාක් වැදගත් මාතෘකාවක්. හොඳේ. ඒ කියන්නේ උත්ප්‍රේරක කියන එක මම චුට්ටක් විවරණය කරන්නම්. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට වැදගත් වන ප්‍රතික්‍රියාවට රසායනික දායක නොවන දේවල් වලට තමයි උත්ප්‍රේරක කියන්නේ. නිර්වචනයේ ගියොත් රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන නමුත් ප්‍රතික්‍රියාවේදී වැය නොවන ද්‍රව්‍ය වලට තමයි උත්ප්‍රේරක කියන්නේ. ඒකේ ලක්ෂණ කීපයක්ම තියෙන දරුවනේ මතක තියාගන්න. මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජනේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ගන්න උදාහරණයක් උත්ප්‍රේරක වලට ඒක මැංගනීස් ඩයොක්සයිඩ් MnO2 වලින් උත්ප්‍රේරණය කරනවා. උත්ප්‍රේරක වල අමතරව නිෂේධක කියලා ද්‍රව්‍ය තියෙනවා. ඒවා කරන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු කරනවා. ඒකට උදාහරණයක් දීලා තියෙන්නේ මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජනයමයි ඒක සල්ෆියුරික් අම්ලය. ඒවට කියන්නේ මන්දක නැත්නම් නිෂේධක සල්ෆියුරික් අම්ලයෙන් පුළුවන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය අඩු කරන්න. ඔය උදාහරණ මතක තියාගන්න. මොකද එක උදාහරණයක් නිෂේධක වලට දීලා තියෙන සිලබස් අහන්න පුළුවන්. ඊළඟට උත්ප්‍රේරක වල ලක්ෂණ කියන එක චුට්ටක් මනසට දාගන්න දරුවනේ. විශාල ප්‍රතික්‍රියක ප්‍රමාණයක් සඳහා උත්ප්‍රේරක කුඩා ප්‍රමාණයක් සැහැණ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවද වැය වෙන්නේ නැහැ නේ. හින්දා ප්‍රතික්‍රියක ලොකු ප්‍රමාණයක් තියෙන පුළුවන්. හැබැයි ප්‍රතික්‍රියක සඳහා අවශ්‍ය උත්ප්‍රේරක හරි පොඩි ප්‍රමාණයක්. ප්‍රතික්‍රියාව සඳහා විශිෂ්ටයි. ඒ කියන්නේ දැන් අපි දාන මැංගනස් ඩයොක්සයිඩ් වලින් වෙන ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන්න බෑ. යාට කරන්න පුළුවන් මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය. දැන් මේ සල්ෆියුරික් අම්ලයට වෙනේව නිෂේධනය කරන්න බෑ. යාට පුළුවන් මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක නිෂේධනය කරන්න. ඒක උත්ප්‍රේරකය ප්‍රතික්‍රියාව සඳහා විශිෂ්ටයි. ප්‍රතික්‍රියා සිදුවීමේදී උත්ප්‍රේරකයේ භෞතික වෙනස් නොවුවද රසායනික වශයෙන් උත්ප්‍රේරකය වෙනස් වෙන්න පුළුවන්. මෙහෙමයි. භෞතික ස්වභාවය වෙනස් විය හැකි වුවද රසායනික වෙනසක් වෙන්නේ නැහැ. රසායනික වෙනසක් වුණා නම් එයා ප්‍රතික්‍රියාවට දායක වෙනවනේ. සහභාගී වෙනවනේ. දැන් උත්ප්‍රේරක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරලා ප්‍රතික්‍රියාවට දායක වෙන්නේ නැහැ. එහෙනම් රසායනික විපර්යාසයකට ලක් වෙන්නේ නැහැ. හැබැයි භෞතික දැන් අපි කුඩු මොන හරි කැට විදිහට උත්ප්‍රේරක දැම්මොත් අවසානයේ කුඩු විදිහට ඵලයක් විදිහට ලැබෙන්න පුළුවන්. හැබැයි ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. ආරම්භක ස්කන්ධය අවසාන ස්කන්ධය සමානයි. ප්‍රතික්‍රියාවදී වැය වෙන්නේ නැහැ. හින්දා පොඩි ප්‍රමාණයක් අවශ්‍යයි කියලා කියන්නේ. ඉතින් ඔය උත්ප්‍රේරක ගත්තාම දරුවනේ ඔගේ සරල දේ. ඔයගොල්ලෝ සිලබස් එකේ විස්තර කරලා නැහැ. නමුත් චුට්ටක් තේරුම් ගන්න ඕනම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න ඒ ප්‍රතික්‍රියාවට ඕනේ සක්‍රීය ශක්තිය කියලා. ඒ කියන්නේ දැන් මෙහෙම ප්‍රතික්‍රියාව යනවනම් ප්‍රතික්‍රියාවක් තියෙනවා නම් ප්‍රතික්‍රියක කිසියම් ශක්ති බාධකයක් ඔස්සේ ගිහිල්ලා තමයි ඵල බවට පත් වෙන්නේ. ඒ ශක්ති බාධකයට ඒ ශක්තිය දුන්නොත් විතරයි ඒ ශක්ති බාධකයේ ඉක්මවා ගියොත් විතරයි ඒ ප්‍රතික්‍රියක ප්‍රතිඵල වෙන්නේ. ඒ කියන්නේ නිකන් හර්ඩල් එකක් වගේ. දැන් මේ හර්ඩල් එකට අදාළ ශක්තිය දෙන්න නැත්නම් ප්‍රතික්‍රියක වලට බෑ ප්‍රතිඵල වෙන්නේ. ඉතින් ඔය උත්ප්‍රේරකයෙන් කරන්නේ ඔය සක්‍රිය ශක්තිය ටිකක් අඩු කරලා දෙන්න. දැන් මෙහෙම හිතන්නකෝ වියෝජනයකට අපි ශක්තිය දෙන්න ඕන ජූල් 100ක්. ඒ ජූල් 100ක ශක්තියක් දුන්නොත් තමයි ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙන්නේ. උත්ප්‍රේරකයෙන් කරන්නේ ඒ ජූල් 100 ජූල් 50කට නැත්නම් 40කට අඩු කරනවා. එතකොට කලින් තරම් අමාරු වට යන්න ඕනේ. ජූල් 40ක් දීපු ගමන් ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනවා. ඉතින් සක්‍රිය ශක්තිය අඩු කිරීමෙන් තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන්නේ. කර්මාන්තවලදී උත්ප්‍රේරක භාවිත කරනවා කියලා තමයි මේ උදාහරණ හතර දීලා තියෙන්නේ. හරි නේද? ඔක තමයි ප්‍රධානම. එතකොට ඒ කොටස හරි අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරා. ඊළඟට අපි යමු අපේ ඊළඟ ප්‍රශ්නයට ප්‍රශ්නාංක 24. හොඳ ප්‍රශ්නයක්. කැතෝඩ කිරණ දෝලනයේක්ෂයක මයික්‍රොෆෝනයක් අසල සරසුලක් මගින් ශබ්දය නිකුත් කිරීමට සැලැස්සූ විට එහි තිරය මත සටහන් වූ තරංගවලට අනුරූප ප්‍රස්ථාර කිහිපයක් පහත දැක. මේක ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. හොඳට අවධානය යොමු කරන්න. ප්‍රශ්නේ සාකච්ඡා කරන්න කලින් විනාඩියක් හොඳට බලා ගන්න ඕගොල්ලෝ පිළිතුර හරියට මේකේ සටහන් කරගත්තත් කියලා. මොකද මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද තියරි දැනුම විතර නෙවෙයි ප්‍රායෝගික අවබෝධය ඔයගොල්ලන්ට තියෙනවද කියලා බලන්න තමයි මේ ප්‍රශ්නේ උත්සාහ කළා තියෙන්නේ. ඉතින් තේරුම් ගන්න මොකද්ද මෙතන මේ සඳහන් කරන්න කියලා. මේ තියෙන තරංගයක කින් සටහන. හරිනේ. ඊපස්සේ මේ හැම එකක්ම තප්පරයක් තුලදී තමයි මේගොල්ලෝ කින් සටහන ඇදලා තියෙන තප්පරයක කාලයකට අනුරූපව. ඊට පස්සේ මේව ප්‍රස්ථාරවල සමාන වන හා වෙනස් වන ධ්වනි ලක්ෂණ පිළිවෙලින් දැක්වෙන්නේ. සමාන වන කියන්නේ දරුවනේ ඔයගොල්ලෝ හොඳට බලන්න මේ හැම අවස්ථාවකදීම මෙයාගේ මේ උපරිම දුරහෙවත් විස්තාරය කියන ලක්ෂණය සමානයි.
විස්තරය වෙනස් වෙලා නැහැ. අවස්ථා සියල්ලගේම විස්තරය සමානයි. හරි නේද? මේ බලන්න මේ උපරිම ගමන් කිරීම සමානයි. එහෙනම් විස්තරය සමානයි. විස්තරය මත රඳා පවතින දරුවනේ හඬේ සැර. ඒතර විස්තරය සමානයි කියන්නේ මේ සෑම තරංගයකම මේ නිරූපණය කරලා තියෙන හඬේ සැර කියන සාධකය සමානයි. ඊළඟ දෙයට අපි යමු. මෙතන අන්න වෙනස් වෙලා තියෙන තප්පරයකදී තප්පරයක් කියන්නේ මෙතන සෙකන්ඩ් එකක් නේ දීලා තියෙන්නේ. එක තප්පරයක් තුල සිදුවන කම්පන ගණන වෙනස් වෙලා නේ. මේක බලන්න මේ තප්පරයකදී තරංග එකයි සම්පූර්ණ තරංග 1යි 2ක් වෙලා. මෙතන තරංග 1යි 2යි 3ක් සිද්ධ වෙලා. මෙතන 1යි 2යි 3යි 3යි තව කොටසක් නේ. ඒ එකක් තියෙනවා. එතන තව එකක් 3ක් 3යි ආයි භාගයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සංඛ්‍යාතය කියන දේ වෙනස් වෙලා සංඛ්‍යාතය මත වෙනස් වෙන්නේ තාරතාවය. සමාන හා වෙනස් වන ලක්ෂණය සමාන වෙන්නේ හඬේ සැර වෙනස් වෙන්නේ තාරතාවය පිළිතුරු අංක 4. 24වෙනි ප්‍රශ්නයට පිළිතුරු අංක 4 ඔන්න ඕකේ තියරි ටික විනාඩියෙන් චුට්ටක් මතක්කම තරංග පාඩම 11 වසරේ පළවෙනි පොතේ තියෙන පාඩමක්. ඉතින් මේවා ඉතින් සාමාන්‍ය ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන දේවල් බේසික් කන්සෙප්ට්ස්. ඒවා තුලින් තමයි අපි මේ අමාරු කොටස් වල ඇවිල්ලා තියෙන්නේ. හරි. තරංගයක ලක්ෂණ කියන සොරු ටික පොඩ්ඩක් මතක් කරගෙන යමු. ඒක අපිට සාකච්ඡා කරේ නැති නිසා කලින් මේ බාණ්ඩ ටිකත් අනිවාර්යයෙන් මතක තියාගන්න. ඒවනම් අහනවා මින් වේදික. මේ තියෙන්නේ තරංගයක තියෙන ලාක්ෂණික ප්‍රධාන වශයෙන් ලාක්ෂණික තුනක් තියෙනවා. තාරතාවය. මේ තියෙන්නේ ධ්වනි ලක්ෂණ ලෙස හඳුන්වන්නේ විවිධ ධ්වනියන් කන මගින් වෙන්වෙන් කර හඳුනා ගැනීමට ඉවහල් වන කනට දැනෙන සංවේදනය. මේ අපේ කනට ශ්‍රවණය වන සංවේදනයට තමයි අපි කියන්නේ ධ්වනිය කියලා. එතකොට මේක ප්‍රධාන ලාක්ෂණික තුනක් තියෙනවා. එකක් තමයි තාරතාවය, ඊළඟ එක හඬේ සැර, ඊළඟ එක ධ්වනි ගුණය. තාරතාවය, හඬේ සැර, ධ්වනි ගුණය. ඉතින් අපි ඕක තේරුම් ගන්න ඕන දේ මේක අපේ විභාගයට අහන ප්‍රධානම දේ තමයි මේ තාරතාවය, හඬේ සැර නැත්නම් ධ්වනි ගුණය කියන සාධකයන් එකිනෙක වෙන්නේ කොහොමද කියන එක. තාරතාවය, හඬේ සැර, ධ්වනි ගුණය කියන සාධකය වෙනස් වෙන්නේ කුමන සාධකය මතද කියලා අහලා තියෙනවා. ඉතින් මතක තියාගන්න තාරතාවය හේවත් පිච් එක වෙනස් වෙන්නේ සංඛ්‍යාතය මත. මෙතන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා තාරතාවය සංඛ්‍යාතය මත තමයි රඳාපවතින. දැන් තප්පරයකදී කම්පණය වෙන ගාන වෙනස් වෙද්දී තාරතාවය වෙනස් වෙනවා. ඊළඟට මේ තියෙන සංඛ්‍යාතය මත මේ තියෙන සංඛ්‍යාතය වෙනස් වෙලා තප්පරයකදී ඇති වෙන කම්පන ගාන සංඛ්‍යාව වෙනස් වෙනවා. මේ තියෙන සංඛ්‍යාතය අඩුයි, කම්පන ගාන අඩුයි. මේ තියෙන සංඛ්‍යාතය වැඩි, කම්පන ගාන වැඩි. ඊළඟ හඬේ සැර මම කලින් සඳහන් කරා ඕකටම කියනවා විපුලතාවය කියලා. හඬේ සැරට නැත්නම් විපුලතාවය ඒක මත රඳා පවතින්නේ හඬේ සැර ශක්ති ප්‍රමාණයක්. ඒ කියන්නේ හඬේ සැර ඒ රඳා පවතින්නේ තරංගයේ විස්තරය කියන එක මත. ධ්වනි තරංගයක් වගේ කනට ගෙනෙන්න ලබන ශක්ති ප්‍රමාණය ඒ අනුව හඬේ සැර යන ධ්වනි තරංගය ගෙන යන ශක්තිය අනුව කනට ලැබෙන සංවේදනය. ඉතින් ඔය දේ ප්‍රධාන වශයෙන් විස්තරය මත තමයි රඳා පවතින්නේ. විස්තරය වැඩි කියන්නේ හඬේ සැර වැඩි කියන්නේ හඬේ සැර වැඩි. ධ්වනි ගුණය වෙනස් වෙන්නේ දරුවනේ තරංග රටාව මත. තරංග රටාව වෙනස් වීමේදී ධ්වනි ගුණය වෙනස් වෙනවා. තරංගයේ හැඩය මේ උපකරණය වෙනස් වෙනකොට තරංග රටාව වෙනස් වෙනකොට මේක පැහැදිලිව පෙන්වලා තියෙනවා. සරසුල, වයලීනිය සහ පියානෝව කියන උපකරණ වලින් එකිනෙකට වෙනස් ධ්වනි තරංගයන් ධ්වනි රටාවන් නැතිවීම පැහැදිලිව නිරූපණය කරනවා. හරි. ඒ ටික ඕකේ නේද? ඒ ටිකනේ මට සඳහන් කරන්න ඕනේ. තව එකක් පොඩ්ඩක් මතක් කරලා යන්න. මේ භාණ්ඩ ගැන. මේවා නම් හැමදාම අහන ප්‍රශ්න හොඳේ. සංගීත භාණ්ඩ ආකාර තුනක් තියෙනවා. මේවා බේසික්ස් ඔබ මතක තියාගන්න. තත්, සමාගාත, සුසිර. තත් කියන්නේ මොකද? තතක් පෙළල ශබ්ද නිෂ්පාදනය කරනවා නේද? ඒවා මොනවද? සිතාරය, වයලීනය, ගිටාරය වගේ ඒවා තමයි උදාහරණ. ඒකේ සංකේතයේ රඳා පවතින සාධකත් දරුවනේ මතක තියාගන්න. තතේ දිග, තතේ යාතතිය සහ ඒකක දිගක ස්කන්ධය කියන සාධක තුන මත තමයි තත් භාණ්ඩවල සංකේතයේ රඳා පවතින්නේ. සමාගාත භාණ්ඩ කියන්නේ පටලයක් කම්පනය කරලා පටලයක් පෙළලා ශබ්ද නිෂ්පාදනය කරන ඒවා. උදාහරණ මෙතන දීලා තියෙනවා. තබ්ලාව, බෙර, උඩැක්කි, රබාන, දවුල, තම්මැට්ටම් වගේ උපකරණ ඒවා අනුව අපිට වෙනස් කරගන්න පුළුවන් තාරතාවය. ඉතින් ඒවේ පටලේ වර්ගඵලය හා ආතතිය වෙනස් කරාම තාරතාවය වෙනස් කරලා තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇතිනේ දර බෙර හදන කට්ටිය. ඒක අර තද බව අඩු වැඩි කරනවා. ඊට පස්සේ ඒක පුච්චනවා. ඒ උෂ්ණත්වය වැඩි කරනවා නේද? ඉතින් ආතතිය වෙනස් කරලා හදා ගන්න පුළුවන්. සුසිර භාණ්ඩේ දෙන වායු කඳක් කම්පනයෙන් ශබ්ද නිෂ්පාදනය කරන ඒවා උදාහරණ ප්‍රධාන වශයෙන් හොරණ ඒවා බටනලාව හග්ගිඩි සැක්සෆෝනය ට්‍රම්පට් ක්ලැරිනට් වගේ ඒවා ගන්න පුළුවන්. ඉතින් මේක නම් දරුවනේ ඔයගොල්ලෝ තේරෙනවා ඇති බටනලාවේ අපි ඇඟිලි වෙන් කළා. ඒ කියන්නේ වායු කඳේ දිග වෙනස් කළා තමයි
ශබ්ද නිෂ්පාදනය කරන්න. මම මේ කියන්නේ මේ ප්‍රශ්නයට අදාළ නේ චුට්ටක් අර මට මතක් වෙච්ච හින්දා විභාගෙට වැඩිපුර අහන කොටසක් හින්දා ඉක්මනින් ඕගොල්ලන්ට ඒ කොටස මතක් කරලා දුන්නේ. අපි යමු ඊළඟ ප්‍රශ්නයට 25. එතකොට 24 ප්‍රශ්නයේ පිළිතුර අංක 4. 25ට යමු. සාන්ද්‍රණය 5.5 mol dm තුන ගන්න ග්ලූකෝස් ද්‍රාවණයක ග්‍රෑම් 250ක් සෑදීමට අවශ්‍ය ග්ලූකෝස් ස්කන්ධය වනුයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 180යි කියලා දීලා තියෙනවා. දරුවන්ගේ තුල දකින ලොකු දුර්වලතාවයක් තමයි මේ මවුල ගණන් වලට බයයි. හදන්නේ නැහැ. සරල දෙයක් ඉතින් මේ ගණන් වල තියෙන්නේ. අංක 1 අපි මුලින්ම මේකට අවශ්‍ය මවුල ගාන දැනගෙන ඉන්න ඕනේ. මේ මවුල ගාන හොයලා ඒක මෞලික ස්කන්ධෙන් වැඩි කරාම අපිට පිළිතුරු ලබා ගන්න ලේසියි. ඉතින් සාන්ද්‍රණය 0.5 mol dm ඍණ 3 වෙන ග්ලූකෝස් ද්‍රාවණයක්. ඒ කියන්නේ දරුවනේ මෙතන මාසුළු කිරීම කරන්න දෙක පාසු. මෙතන මේ තියෙන ඉඩේ සාන්ද්‍රණය 0.5 කියන්නේ ඒකේ ඝන සෙන්ටිමීටර් 1000ක් අපි ගත්තොත් ඒ ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 1000ක් අපි ගත්තොත් ඒකේ තියෙනවා මවුල 0.5ක්. නෝ තමයි බේසික් එක. 1000ක් ගත්තොත් ඒකේ මවුල 0.5ක් තියෙනවා. එහෙනම් 250ක මවුල කීයක් තියෙයිද? තේරුණානේ? ඔන්න ඕක තමයි මවුල ගාන. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන කැපිලා යනවා නේද? කොහොමද කපන්න පුළුවන් අපිට 18 1 18 4යි 250 250 ඒව එකයි. ඒ කියන්නේ දශම පහ බෙදීම 4 කියන උත්තරය තමයි මවුලෙන්. ඉතින් මේ 1000ක දශම පහක් තියෙනවා. සරලම කියනවා නම් ඝන සෙන්ටිමීටර් 1000ක් ගත්තොත් මේ ග්ලූකෝස් දශම පහක් තියෙනවා ඒ ද්‍රාවණය. අපි ඒකෙන් ගන්න 250යි. ඒ කියන්නේ 1000කනේ දශම පහක් තියෙන 250 කියන්නේ 10න් 4න් එකක්. කියන්නේ 250ක තියෙන්නේ දශම පහෙන් 4න් එකයි. ඉතින් අපෙන් අහන්නේ අවශ්‍ය ග්ලූකෝස්. ඒ සෑදීමට අවශ්‍ය ග්ලූකෝස් ස්කන්ධය කියන්නේ ඔන්න ඔච්චර ප්‍රමාණයක් ස්කන්ධයක් තියෙන. ඒ කියන්නේ එච්චර මවුල ප්‍රමාණය. මේ තියෙන මවුලනේ 1000ක මවුල 0.5ක් නම් 250ක මවුල 0.5 බෙදීම 4. ඒ මවුල ප්‍රමාණයක ඒ මවුල් ප්‍රමාණයක් ගන්න කොච්චර ස්කන්ධයක් තිබිය යුතුද? අපි දන්නවා මවුල ගන්න සමානයි දෙන ලද ස්කන්ධය වේදී මෞලික ස්කන්ධය. සමීකරණය මතකයි නේද? සිම්පල් n සමානයි දෙන ලද ස්කන්ධය සිම්පල් m වේදීම මෞලික ස්කන්ධය. දැන් මේගොල්ලෝ අපෙන් අහන්නේ කොච්චර ස්කන්ධයක් ගන්න ඕනේද කියලා. මවුල ගන්න අපි දන්නවා මෙතන 0.5 බෙදීම 4 මෞලික ස්කන්ධයක් දන්නවා 180. ඉතින් m උක්ත කරන්නේ m කියන්නේ සිම්පල් n වැඩි කිරීම කැපිටල් m. ඒකට අපි ස්කන්ධය හොයමු. සිම්පල් n කියන්නේ මවුල ගාන. මවුල ගාන කියන්නේ කීයද? 0.5 බෙදීම 4 එක වැඩි කරන්න. මෞලික ස්කන්ධ දීලා තියෙනවා 180. මේ වගේ එකක දශම තියෙනකොට දරුවනේ දශම නැති කරන්න මේ බිඳුවේ 180 බිඳුවේ කපලා මේක පහ කරගත හැකියි අපිට. 10න් වැඩි කරපින්දා ඊට පස්සේ 18 4න් බෙදුවම 4 වරක් 4යි 16යි 20ක් එතකොට 4යි දශම 20ට 4 වරක් 5යි 4.5 පහෙන් වැඩි කරා 5 වරක් 25න් 5 දෙකක් ඉතුරු 5 වරක් 4 22යි 22. දශම ස්ථානයක් තියෙන්න ඕනේ මෙතන ඉඳන් 22.5ක් තමයි පිළිතුර එන්නේ. පිළිතුර අංක 2. සරලයි. ඉතින් තේරුම් ගන්න මවුල වලට බය වෙන්න එපා. හැබැයි මවුල කියන concept එක හරියට මනසේ තියෙන්න ඕනේ. නැත්තම් තේරෙන්නේ නැහැ. මුලින්ම ද්‍රාවණයක් දීලා තියෙනවා. ද්‍රාවණයේ ධන ඩෙසිමීටර එකක මවුල 0.5. ඉතින් අපිට එන 250ක කීයද? 1000ක 0.5යි නම් 250 කියන්නේ 10න් 4න් එකයි. ඒ කියන්නේ 0.5න් 4න් එකයි තමයි මවුල තියෙන්නේ. ඊට පස්සේ මවුල ගණන සමානයි දෙන ලද ස්කන්ධය බෙදී මෞලික ස්කන්ධය කියලා සමීකරණයක් තියෙනවා. ඒතකොට දෙන ලද ස්කන්ධය හොයත හැකි මවුල ගණන මෞලික ස්කන්ධයෙන් වැඩි කරනවා. මවුල කීයද? 0.5 බෙදීම 4 ඒක මෞලික ස්කන්ධයෙන් වැඩි කරන්න ඒගොල්ලෝ දීලාම තියෙනවා 180. කෙලින්ම පිළිතුර එනවා 22.5. 26 වෙනි ප්‍රශ්නයට යමු. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලයේ ග්ලූකෝසය ඒ ශාකයේ විවිධ ස්ථාන දක්වා පරිසංක්‍රමණය කරන්නේ ඔක බේසික් තියරි එකක් දරුවනේ. ඔයගොල්ලෝ මතක තියාගන්න ප්‍රභා සංශ්ලේෂණයේදී කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අරගෙන හරිත සූර්යාගේ සූර්ය ආලෝක ශක්තිය අවශෝෂණය කරලා හරිත ප්‍රද තුලදී ග්ලූකෝස් හා ඔක්සිජන් සාදනවා. ඔක්සිජන් කියන්නේ අතුරු ඵලයේ ප්‍රධාන ඵලය තමයි ග්ලූකෝස්. ඔය ග්ලූකෝස් ඔය විදිහටම ගබඩා කරන්නේ මොකද කරන්නේ? මේ ග්ලූකෝස් පිෂ්ඨය බවට පත් කළ පිෂ්ඨය විදිහට තමයි පත්‍රේ ගබඩා කරන්නේ. ඒක తాවකාලිකව ගබඩා කියන්නේ. ඒ මොකද මේ ග්ලූකෝස් විදිහටම ගබඩා කරනවා ශාක පත්‍රයේ වටා තියෙන සෛල මගින් ඒ ශක්තිය අවශෝෂණය කළ ශාකයේ වර්ධනයට මුල් වලට ස්කන්ධයට ඊට පස්සේ වර්ධක කොටස් වලට සහ වර්ධක පටක වලට අවශ්‍ය පෝෂක ලැබෙන්නේ නැහැ. ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා ඒතර පිෂ්ඨය විදිහට තියෙනවනේ පිෂ්ඨය ජල අද්‍රව්‍යයි. ඒ හින්දා එයාගෙන් ශක්තිය ගන්න බෑ අපිට තියෙන සෛල වලින්. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය පිෂ්ඨය සුක්‍රෝස් ද්‍රාවණයක් බවට පත් කළා
ෆ්ලෝයම කියන පටකය ඔස්සේ දේහය පුරා පරිවහනය කරන ඔයගොල්ලෝ මතක ඇති පටක පාඩම ඉගෙන ගන්නවා ප්‍රධාන සංකීර්ණ ස්ථීර පටක වර්ග දෙකක් තියෙනවා එකක් සෛලම් අනිත් එක ෆ්ලෝයම සෛලම් පටකයෙන් කරන්නේ ජලය සහ khනිජ ශාකයේ අවශ්‍ය ස්ථානවල පරිවහනය කිරීම ෆ්ලෝයම් පටකයෙන් තමයි කාබනික ආහාර වගේ දේවල් අවශ්‍ය ස්ථාන සඳහා හෝමෝන කාබනික ආහාර වගේ දේවල් අවශ්‍ය ස්ථාන සඳහා පරිවහනය කරන්නේ. ඉතින් ශාකයේ විවිධ ස්ථානවලට මේ ප්‍රධාන ඵල වෙන ග්ලූකෝස් පරිවහනය කරන්නේ නම් සුක්‍රෝස් ද්‍රාවණයක් විදිහට. ඉතින් මතක තියාගන්න ග්ලූකෝස් තමයි හැදෙන්නේ ඒක සාවකාලිකව සංචිත කරන්න පිෂ්ඨයේ විදිහට ශාකයේ පුරා පරිවහනය කරන්නේ සුක්‍රෝස් ද්‍රාවණයක් විදිහට. ඊට පස්සේ ඵලවල ඊට පස්සේ ස්කන්ධාකන්ද විදිහට ආයි තැම්පත් වෙනකොට ආයි ඒක පිෂ්ඨයේ බවට පත් වෙලා තමයි තැම්පත් වීම සිදු වෙන්නේ. මේ ප්‍රශ්නේ සඳහන් පිළිතුර 26 අංක 1 සුක්‍රෝස් ලෙස. අපි 27 වන ප්‍රශ්නයටත් යමු. 27 වන ප්‍රශ්නය යම් මිශ්‍රණයක වාෂ්පශීලී සංඝටකයක් හා වාෂ්පශීලී නොවන සංඝටකයක් අන්තර්ගත විට ඒවා වෙන් කර ගැනීමට භාවිතා කළ හැකි ශිල්පීය ක්‍රම මේක නම් සරල දෙයක්. සාමාන්‍යයෙන් අපි සංඝටක වෙන් කර ගැනීමට ආසවනයේ ක්‍රියන ක්‍රියාවලිය යොදා ගන්නවා. ආසවනයේ දරුවනේ කාණ්ඩ තුනක් තියෙනවා ආකාර තුනක් තියෙනවා. සරල ආසවනය, භාගික ආසවනය සහ හුමාන ආසවනය. ඉතින් වාෂ්පශීලී කෙනෙකුයි වාෂ්පශීලී නොවන කෙනෙකුයි ඉන්නවනම් අපිට පහසුවෙන්ම භාගික ආසවනය නෙමෙයි සරල ආසවනය කරලා එයා වෙන් කර ගන්න පුළුවන්. භාගික ආසවනය කරන්නේ එකිනෙකට වෙනස් තාපාංක සහිත ද්‍රව එකිනෙකින් වෙන් කර ගැනීමට. හුමාල ආසවනය අපි දන්නවා ඖෂධ නිස්සාරණය වගේ ක්‍රියාවලිය යොදා ගන්නවා. වර්ණ ලේඛක ශිල්පය කියන්නේ ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒකෙදි වර්ණක හරිත අප්‍රදවල තියෙන වර්ණක අධ්‍යයනය ඊට පස්සේ ආහාරවල තියෙන අමතර ද්‍රව්‍ය ආකලන ද්‍රව්‍ය අධ්‍යයනය වගේ ටිකක් සංකීර්ණ ක්‍රියාවලිය සඳහා තමයි වර්ණ රේඛ ශිල්පය යොදා ගන්න. ඉතින් මේ කොටසට අදාළව මේ මිශ්‍රණ කියන පාඩමේ ලොකු දුර්වලතාවයක් මම දැකලා තියෙනවා ප්‍රශ්න කරද්දි සහ ඒ තියරි සාකච්ඡා කරද්දි දරුවොත් එක්ක. එහෙනම් අපි චුට්ටක් ඒකේ තියරි කොටස් ටික මතක් කරගමු. මම හිතන එක වැදගත් වෙයි කියලා හැමෝටම. මොකද ඒකේ ගොඩක් දරුවනේ අහන්නේ මෙන්න මේ ටික. ඒ කියන්නේ මේ සංඝටක වෙන් කර ගැනීම කියන කොටස පිළිබඳ දැනුම ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ප්‍රගුණ කළ යුතුමයි. නැත්නම් ඕගොල්ලන්ට ඒක පිළිබඳ හරි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. හරි. ඉතින් පළවෙනි දේ අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ මිශ්‍රණවල සංඝටක වෙන් කිරීම අපි සිදු කරන්නේ මොකටද? සමහර දේවල් මිශ්‍ර වෙලා තියෙනවා. අපිට අවශ්‍ය දේවල් තියෙවලුත් තියෙනවා අනවශ්‍ය දේවලුත් තියෙනවා. හැබැයි මේ දෙකේ මිශ්‍රණයක් තියෙද්දි අපිට අවශ්‍ය දේ විතරක් වෙන් කර ගැනීමට තමයි මිශ්‍රණවල සංඝටක වෙන් කර ගැනීම කියන ක්‍රියාවලිය අපිට වැදගත් වෙන්නේ. ඉතින් මූලිකවම සරල වෙන් කිරීම කිහිපයක් තියෙනවා. ඒකට අපි කියනවා යාන්ත්‍රික වෙන් කිරීම කියලා. ඒකෙදී අපි ඝනත්ව වෙනස, අංශු වල ප්‍රමාණය, විශාලත්වයේ වෙනස වගේ සාධක කිහිපයක් සලකලා මේ සරලව පෙළීම, හැලීම, ගැරීම, ජලය පා කිරීම, ජල පහරකට එල්ල කිරීම සහ චුම්බක වෙන් කිරීම කියන ක්‍රියාවලින් යොදා ගන්නවා. පෙළීම ඉතින් සරලව තේරුම් ගන්නවා කටපාඩම් කරන්න එපා. පොළනවා කියන්නේ මම දැකලා තියෙන්නේ නේද වී පොළන්නේ. ඒ වගේ 10 වගේ කියන්නේ සහල් වලින් 10යි වත් කිරීම ටික අපිට කරත හැකි. මොකක්ද ඒකෙදි කරන්නේ? සංඝටවල ඝනත්ව වෙනස. ඝනත්වයේ අඩු 10 ටික අයින් වෙලා යන සහල් හොඳ ඒවා ටික ඉතුරු වෙනවා. හැලීම හැලෙනවා කියන්නේ මොකද්ද? ප්‍රමාණය අනුව අංශු වල ප්‍රමාණය. විශාල අංශු ටික ඉතුරු වෙනවා, කුඩා අංශු ටික හැලිලා යනවා. ගැරීමේදීත් වෙන්නේ විශාලත්වයේ ප්‍රධාන වශයෙන්ම හැලීමේදී දරුවෝ ඝන සංඝටකවල විශාලත්වයේ සහ සංඝටක අංශු වල විශාලත්වය කියන්නේ කොච්චර ලොකුයිද කොච්චර පොඩිද කියන එක වැදගත් වෙනවා. ගැරීම කියන සංඝටකයාම ගරත් වෙන ගරනවා කියන හාල් ගරද්දි නේද අර වැලි ගල් වගේ තියෙනවා නම් ඒවා ටික අපිට වෙන් කර ගන්න පුළුවන්. ජලයේ පා කිරීම අනිවාර්යෙන් ගරත්වය අඩු උඩ පා වෙනවා. වැඩි වගිලෙනවා. ජල පහරකට එල්ල කිරීම ඒත් ඝනත්ව වෙනස. චුම්බක වෙන් කිරීම සංඝටකවල චුම්බක කියන්නේ සාමාන්‍යයෙන් ওই khනිජ වැලි වලින් khනිජ වෙන් කරන්නේ. සමහර khනිජ වල චුම්බක ගුණ තියෙනවානේ. චුම්බක වෙන් කිරීම යටතේ චුම්බක ගුණ සහිත khනිජ අපිට වෙන් කර ගන්න පුළුවන්. ඒක තමයි සරලම ක්‍රමවේදය. ඊළඟට දරුවනේ මේ ඔක්කොම විස්තර කරන්න බෑ. මේක සමස්ත පාඩමක් නේ නේද? මාස ගණනක් ඉගෙන ගන්න පාඩමක්. මම සරලව එක එක ක්‍රමවේදයේ භාවිතය කියලා දෙන්න. වාෂ්පීකරණය හා වාෂ්පීභවනය අපි සාමාන්‍යයෙන් යොදා ගන්නවා මුහුදු ජලයේ වාෂ්ප කරලා ලුණු වෙන් කර ගැනීම සිදු කරනවා. පෙරීම කියන දේත් පහසුවෙන් අපි වෙන් කර ගන්න සංඝටක දෙකක් තියෙනවා. එකක් පෙරලා අනිත් එක වෙන් කර ගැනීම කරනවා. ස්ෆටිකීකරණය දරුවෝ මූලික වශයෙන්ම අපි සාමාන්‍ය යොදාගන්නේ ලුණු කර්මාන්තයේදී ලුණු වලත් කරන්නේ ස්ෆටික වෙන සලසල ලුණු ටික වෙන් කර ගන්නවා. ඊට අමතරව සීනි නිෂ්පාදනයේදී ඉතින් සීනි නිෂ්පාදනයේදී අපි ස්ෆටික වෙන් කිරීම සිද්ධ කරනවා. පුනස් ස්ෆටිකීකරණය ගොඩාක් වැදගත්. පුනස් ස්ෆටිකීකරණයට ආවට පස්සේ ඔයගොල්ලෝ ටර්ම් එකක් මතක තියාගන්න ඕනේ සංශුද්ධ කිරීම. ලුණු වලින් ගත්තට මේ ස්ෆටිකීකරණයෙන් ලුණු ගත්තට ඒක සංශුද්ධ නොවෙන්න පුළුවන්. ඒකේ අවද්‍රාවක ගුණයට හේතු වන සංයෝග අපද්‍රව්‍ය තියෙන්න පුළුවන්.
ඒ අපද්‍රව්‍ය ඉවත් කිරීමට තමයි මේ පුනර්ස්පටිකීකරණ කියන ක්‍රියාවලිය යොදා ගන්න. පුනර්ස්පටිකීකරණ කියන්නේ ස්පටික කරලා ගත්ත එක ජලයේ දිය කරනවා. ජලයේ දිය කරාම අපද්‍රව්‍ය ටික පල්ලෙහාට යනවා. අපද්‍රව්‍ය වෙන් කර ගන්න පුළුවන්. අපද්‍රව්‍ය වෙන් කරගෙන අදාළ ද්‍රාවණය අරගෙන ආයි ඒක ද්‍රාවණ ස්පටිකීකරණයට ලක් කරලා ද්‍රාවණයේ ආයි තියෙන අංශු ආයි ස්පටික බවට පත් කරලා ඒක වෙන් කර ගැනීම. ඉතින් ඒකේ පුනර්ස්පටිකීකරණය කිව්වම හොඳට මනසට දාගන්න. ඒකෙදි කරන්නේ අපද්‍රව්‍ය වගේ දේවල් තියෙනවනේ ඉවත් කර ගැනීම. ද්‍රාවක නිස්සාරණය ඒකත් ඉතින් ගැන සංඝටක දෙකක් මිශ්‍ර වෙලා තියෙනකොට එක සංඝටකයක ද්‍රව්‍යතාවය වැඩි නම් අදාළ ද්‍රව්‍ය අපි ඒකට වෙන් කරගෙන අපි අනවශ්‍ය ද්‍රව්‍ය වාෂ්පීකරණය කරලා අවශ්‍ය එක ලබා ගැනීම සඳහා සිදු කරන්නේ ද්‍රව්‍යතාවය කෙරෙහි කියන්නේ ද්‍රව්‍ය ස්වභාවය බලපානවා. සමහර ඒවා පොඩි ප්‍රමාණ වලින් සමහර ද්‍රව්‍ය දිය වෙලා තියෙනවා. ඒකට අපි කරන්නේ පොඩි ප්‍රමාණයකින් දිය වෙලා තියෙන එකට හොඳට ඒ පොඩි එක්කෙන දිය වෙන ද්‍රාවණයකට යව වෙන් කරගෙන ඒ ද්‍රාවණයේ වාෂ්පශීලී සංඝටකය අයින් කරලා අපිට අවශ්‍ය කෙනාව අන්තිමට වෙන් කර ගැනීම තමයි ද්‍රාවක නිස්සාරණයේදී ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ. ඒකට කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් සයික්ලෝහෙක්සේන් ද්‍රාවක වගේ දේවල් යොදා ගන්නවා නිර්ද්‍රව්‍ය ද්‍රාවක. ඉතින් ඖෂධී සංඝටක පවතින ඊතාංශ මාත්‍ර වශයෙන් එතනෝල් වැනි ද්‍රාවක භාවිතයෙන් සාන්ද්‍ර ඖෂධ ද්‍රාවණ සකසා ගැනීම. තලසාර අරිෂ්ඨ නිපදවීමට තමයි මේ ද්‍රාවක නිස්සාරණය අපිට වැදගත් වෙන්නේ. ඊළඟට මේ මම කලින් කතා කරපු ආසවනයේ කොටස් තුනයි සරල ආසවනය, භාගික ආසවනය, හුමාල ආසවනය. බේසිකලි තියාගන්න සරල ආසවනය කියන්නේ ආසවනයේ පහසුම එක සරලම එක. එතකොට වාෂ්පශීලී එක්කෙනෙකුත් තියෙනවා, වාෂ්පශීලී නොවන එක්කෙනෙකුත් තියෙනවා. ඒ දෙන්නා වෙන් කර ගැනීමට තමයි සරල ආසවනයේ යොදා ගන්න. මේකට ලිබික් කන්ඩෙන්සරේ උපකරණ යොදා ගන්නවා. මේ තියෙන්නේ සරල ආසවනයේ යම් මිශ්‍රණයක වාෂ්පශීලී සංඝටකයක් හා වාෂ්පශීලී නොවන සංඝටකයක් අන්තර්ගත වෙන්න සංඝටක වෙන් කර ගැනීමට තමයි මේ ක්‍රමවේදය යොදාගන්නේ. උදාහරණ ජලය පිරිසිදු කර ලවණ සහිත ජලය තිබ්බොත් ඒකෙන් අශුද්ධ ජලය පිරිසිදු ජලය ලබා ගැනීමට මෙතෙන් ලවණ මිශ්‍ර ජලයෙන් ලිං ජලයෙන් පිරිසිදු ජලය ලබා ගැනීමට මේක යොදා ගන්නවා. භාගික ආසවනය කියන්නේ එකිනෙකට වෙනස් තාපාංක සහිත ද්‍රව කීපයක් තියෙනකොට ඒවා එක් එක් තාපාංකයේදී එක් එක් ලෝහය වෙන් කර එක් එක් ද්‍රවය වෙන් කර ගන්න එක් එක් සංඝටක වෙන් කර ගන්න මේක යොදා ගන්නවා. උදාහරණේ ඔය පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, ස්නේහක, LP ගෑස් එහෙම වෙන් කර ගන්න. මේකෙන් ඒවා පොර තෙල් වල මේ විශාල උෂ්ණත්ව පරාසයක් තියෙන එකෙන් අදාළ උෂ්ණත්වය පවත්වා ගැනීම තුළින් අදාළ ද්‍රව්‍ය අපිට පාසයෙන් වෙන් කරගන්න පුළුවන් ආසවන කුළුණු. ඊළඟට හුමාල ආසවනය මතක තියාගන්න. හුමාල ආසවනය කියන්නේ ඔය කරාබු, නැටි, ඊට පස්සේ කුරුඳු, සාදික්, අයන සල් වගේ දේවල් වලින් අදාළ සංඝටකය වෙන් කර ගැනීමට අපිට මේ ක්‍රමවේදය යොදා ගන්න පුළුවන්. ඉතින් එතකොට වාෂ්පශීලී ගුණය භාවිතා කරලා අදාළ සජීවී මිශ්‍රණ තුලින් අදාළ ද්‍රාවණය වෙන් කර ගන්න. මෙතෙන්නේ හුමාලය මගින් සාපේ සැපෙනවට ජලයේ තාපාංකය 100ට වඩා අඩු උෂ්ණත්වයකදී මේක වෙන් කර ගන්න පුළුවන්. ඒකට හේතුව මේවා මේ සංඝටක ඒගොල්ලෝගේ තාපාංකයට රත් කරලා අපි වෙන් කර ගත්තොත් ඒවේ ගුණාංගය නැති වෙනවා. අර අපිට අවශ්‍ය ගුණය තියෙනවානේ සුවඳ හරි, ෆ්ලේවර් එක හරි, රසය හරි මොකක් හරි. ඒක නැති වෙන හින්දා ඊට වඩා අඩු උෂ්ණත්වයකදී වෙන් කර ගැනීමට තමයි මේ හුමාල ආසවනික ක්‍රියාවලිය යොදන්නේ. සගන්ධ තෙල් නිස්සාරණයට රස ඒවා ඉතින් ඒවා ප්‍රයෝජන මෙතන දීලා තියෙනවා. රසකාරක සුවඳ කාරක සුවඳ විලවුන් නිෂ්පාදනය, දන්තාලේප නිෂ්පාදනය වගේ ඒවාට වර්ණ ලේඛ ශිල්පයේ මේකෙත් ප්‍රයෝජන රාශියක් තියෙනවා. මතක තියාගන්න වැදගත් දෙයක්. මෙතන මේ තියෙන ප්‍රයෝජන ටික සංඝටක කීපයක් මිශ්‍ර වී ඇති අවස්ථාවක ඒවා වෙන් කර ගැනීමට වර්ණ ලේඛ ශිල්පය යොදා ගන්නවා. ජලයට විෂ රසායනික ද්‍රව්‍ය මුසු වෙලා තියෙනවද කියලා බලන්න. ආහාරවල අහිතකර ද්‍රව්‍ය එකතු වී ඇතැයි පරීක්ෂා කිරීමට තවද ශාකවල ක්‍රියාකාරී රසායනික සංයෝග අනාවරණය කරන්න. ඒ කියන්නේ ටික සංකීර්ණ ක්‍රමවේදයන් සඳහා මේක යොදා ගන්නවා. මේ හරිත ප්‍රදවල දැන් මේගොල්ලෝ උදාහරණයකට දීලා තියෙන්නේ හරිත ප්‍රද මිශ්‍රණයක අඩාකු සංඝටක වෙන් කර ගැනීමට මේ වර්ණ ලේඛ ශිල්පය කියන ක්‍රමය යොදා ගන්න. ඊළඟට තියෙන ලුණු නිෂ්පාදනය එක වෙන ප්‍රශ්නවලට අදාළව සාකච්ඡා කරමු. හරි අපිට ඊළඟ ප්‍රශ්නයකට අදාළ කොටසක් ඉන්නේ. ලුණු නිෂ්පාදනයේදී අවශ්‍ය වෙන කැල්සියම් ආවරණය, කැල්සියම් සල්ෆේට්, සෝඩියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් ක්ලෝරයිඩ් යන සංයෝග වලින් වායුගෝලීය ජල වාෂ්ප අවශෝෂණය කර දියවන සංයෝගය සරලයි. මොනවද? ඒ කියන්නේ අවද්‍රාවක ගුණයට හේතු වන සංයෝග තමයි ජල වාෂ්ප අරගෙන දී වෙන්නේ. දුර්වලනේ මේක මතක තියාගන්න. මේ තියෙන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් හා මැග්නීසියම් සල්ෆේට් තමයි අවද්‍රාවක ගුණයට හේතු වෙන්නේ. ඒවා ලවණ මිශ්‍ර වීම නිසා ලුණු වලට තිත්ත රසක් ලැබෙනවා. ලුණු අවක්ෂේප කිරීමෙන් පසු ඉතිරි වන ද්‍රාවණي මව් ද්‍රාවණය හවතහොත් කාරම්බීරය කියලා කියනවා. එතනින් තමයි ඒගොල්ලෝ විස්තර කරන්නේ. පිරිසිදු සෝඩියම් ක්ලෝරයිඩ් ජලාකර්ෂක නොවේ. එහෙත් ඉහත ආකාරයෙන් ලබා ගන්නා ලුණු වල අපද්‍රව්‍ය ලෙස පවතින මැග්නීසියම් ක්ලෝරයිඩ් හා මැග්නීසියම් සල්ෆේට් දෙකක් සඳහන් කරලා තියෙනවා. විතර මැග්නීසියම් සල්ෆේට් නෑ, උත්තරයට යන්න වෙන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් කියලා. ක්ලෝරයිඩ් අවද්‍රාවක ගුණයෙන් යුක්තයි. එනම් ජල වාෂ්ප උරාගෙන දිය වේ. ඒක තමයි වෙන්නේ. එහෙනම් ඒකට හේතු වෙන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන සංඝටකය. වැදගත්. අනිවාර්යයෙන්ම ඉතින් ඔය ලුණු කර්මාන්තය කියන ටොපික් එක ගත්තට පස්සේ අපි පොඩ්ඩක්
තේරුම් අරගෙන ඉමු. ඒක තමයි වැදගත් දේ. මොකද මේකේ ඒකේ පොයින්ට් එකෙන් පොයින්ට් එකට අපි මනසට දාගමු. ඒක අපිට ගොඩක් වැදගත් වෙන නිසා. ඔව් දරුවෝ. ඉතින් මේ එක එක තටාකවලදී තැම්පත් වෙන ද්‍රව්‍ය පිළිබඳව ඔයගොල්ලෝ දැනුමක් තියාගන්න ඕනේ. මේ ලුණු නිෂ්පාදනය කියන්නේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා සහ අනිවාර්යෙන් ප්‍රශ්න එන කොටසක්. විභාගයේ බහුතර ප්‍රශ්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන කොටසක්. ඉතින් මතක තියාගන්න මේක තියරි ටික මම ඉක්මනින් කියලා දෙන්න. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන දේ තමයි ලුණු නිෂ්පාදනය කරන්න නම් අවශ්‍ය ක්‍රයිටීරියාස් කීපයක් තියෙනවා. ඉතින් ඒවා ෆුල්ෆිල් කරන්න ඕනේ අවශ්‍ය ස්ථානයේ ලුණු නිෂ්පාදනාගාරයක් පිහිටවන්න. ප්‍රධාන වශයෙන්ම මේකේ සඳහන් වෙනවා වාෂ්පීභවනයේ හෙවත් ලුණු වලදී කරන්නේ වාෂ්පීභවනයේ ඒ කියන්නේ මුහුදු වතුර එකතු කරලා වාෂ්ප කරලා ඒ වතුර ටික අයින් කරනවා. ලුණු රේවායකට රැස් කරනු ලබන මුහුදු ජලය තටාකවල රඳවා වාෂ්පීභවනය කිරීමෙන් සාන්ද්‍රණය කර ලුණු ස්පටික ලබා ගැනීම තමයි සිදු කරන්නේ. වාෂ්පීභවනය සහ ස්පටිකීකරණයේ ක්‍රියාවලිය තමයි ප්‍රධාන ක්‍රියාවලිය දෙකක් යොදා ගන්න. එකක් වාෂ්පීභවනය අනිත් එක ස්පටිකීකරණය. මෙන්න මේ පොයින්ට් එක නම් වැදගත්. ඒ කියන්නේ අපි ලුණු ලේවායක් පිහිටවනවා නම් ඒ ප්‍රදේශයක තිබිය යුතු සාධක කීපයක් තියෙනවා දරුවනේ. පළවෙනි එක තමයි මුහුදුබඩ ප්‍රදේශයක පහසුවෙන් ජලය ලබාගත හැකි තැනි තලා ප්‍රදේශයක් වෙන්න ඕනේ. පහසුවෙන් ජලය ගන්න පුළුවන් වෙන්න ඕනේ. එකතු කරපු ජලයනේ අපිට වාෂ්ප කරලා අයින් කරන්න පුළුවන්. ඒතර මුහුදුබඩ වෙන්න ඕනේ නේද? මේ මධ්‍යම කඳුකරේ හදලා හරියන්නේ. ඒතකොට කොච්චර දුරක් මුහුදු ජලය අරගෙන ඉන්නද? මුහුදුබඩ ප්‍රදේශයක් වෙන්න ඕනේ. තැනි තලා භූමියක් වෙන්න ඕනේ. මුහුදු ජලය පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ජලය කාන්දු නොවන මැටි සහිත පසක් තියෙනවා. මොකද අපි ජලය එකතු කරන්නේ පසට. ජලය තටාක වගේ ගහලා ඒවා එකතු කරගන්න. ඒතකොට ඒ තටාකවල වැලි වගේ පසක් තිබ්බොත් වතුර ටික කාන්දු වෙලා යනවා. වතුර ටික එකතු කරලා ඒ වතුර වාෂ්ප කරලා අරලානේ ලුණු ටික වෙන් කරගන්න. ඒතර වතුර එකතු වෙන මැටි සහිත පසක් නියුතුයි. වසර පුරා සූර්යාලෝකය තියෙන්න ඕනේ. සුළඟ සහිත වීලි උණුසුම් කාලගුණයක් තියෙනවා. උණුසුම් කාලගුණ නිසා තමයි ජලය වාෂ්ප වෙලා යන්නේ. වීලි වෙන්න ඕනේ. සුළඟ තිබ්බහම ජල වාෂ්ප විවත් වීම නිසා ලුණු නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් වෙනවා. වර්ෂාපතනය වෙන්න ඕනේ. වර්ෂාපතනය આવොත් මොකද වෙන්නේ? අර ජලය තනුක වෙනවා. ඒකේ බලපෑම අවම කිරීමයි මේ පරමාර්ථය. ඊළඟට ලුණු ලේවායක තටාක පිහිටා ගන්න ආකාරය කියන කන්සෙප්ට් එකත් වැදගත් දරුවනේ. තටාක තුනක් තියෙනවා. නොගැඹුරු විශාල තටාක, මධ්‍යස්ථ තටාක සහ කුඩා තටාක. නොගැඹුරු විශාල තටාකවලදී වෙන්නේ දරුවනේ ප්‍රධාන වශයෙන්ම වැදගත්ම කන්සෙප්ට් එකක් ඒක. නොගැඹුරු විශාල තටාක කියන දේ නොගැඹුරු විශාල තටාකවලදී ගැඹුරු බවින් අඩුයි. හොඳේ. මේ තියෙන්නේ කොම්බ කිරීම හෝ වඩදී ආධාරයෙන් නොගැඹුරු විශාල තාරාකවලට මුහුදු ජලය එකතු කරලා වාෂ්පීභවනයෙන් අයින් කරනවා. ඒකෙත් දරුවනේ මේ පොයින්ට් එක වැදගත්. සාන්ද්‍රණය දෙගුණයක්. දැන් මුහුදු ජලයේ සාන්ද්‍රණය x නම් මේ තටාක සාන්ද්‍රණය 2x බවට පත් වෙනවා. එතෙන්දී අවක්ෂේප වෙන්නේ කැල්සියම් කාබනේට්. ඒ කියන්නේ කැල්සියම් කාබනේට් වල තමයි ද්‍රාව්‍යතාවය අඩුම. ද්‍රාව්‍යතාවය අඩුයි කියන්නේ දී වෙනව අඩුයි. දී වෙනව අඩු එක්කලා තමයි මුලින්ම අවක්ෂේප. එයාගේ තමයි ද්‍රාව්‍යතාවය අඩුම. මතක තියාගන්න නොගැඹුරු විශාල තටාකවල සාන්ද්‍රණය දෙගුණ කරන්නේ. දෙවැනි එක මධ්‍යස්ථ ප්‍රමාණයේ තටාක ඉතින් සාන්ද්‍රණය 4 ගුණයකට වැඩි කරනවා. එතෙන්දී අවක්ෂේප වෙන්නේ කැල්සියම් සල්ෆේට්. ඒ කියන්නේ ද්‍රාව්‍යතාවය අඩුම කැල්සියම් කාබනේට් ඊළඟට ද්‍රාව්‍යතාවය අඩු කැල්සියම් සල්ෆේට්. ඊට තුන්වෙනි තටාකවල තමයි ලුණු කියන දේ අපිට අවශ්‍ය ඵලය අවක්ෂේප වීම සිද්ධ වෙන්නේ. ඒකෙදි සාන්ද්‍රණය 10 ගුණය. මතක තියාගන්න නොගැඹුරු විශාල තටාක, මධ්‍යස්ථ තටාක සහ ඊළඟ තටාකයේ තුන්වෙනි පියවරට අදාළ තටාකයේ කුඩා තටාක. ඒතකොට නොගැඹුරු විශාල තටාකයේ සාන්ද්‍රණය 2 ගුණයයි, මධ්‍යස්ථ තටාකයේ ගුණයයි, කුඩා තටාකයේදී සාන්ද්‍රණය 10 ගුණයක් වෙනවා. එතෙන්දී තමයි ලුණු අවක්ෂේප වීම සිදු වෙන්නේ. හැබැයි මෙතන මතක තියාගන්න ලුණු වලත් එතකොට ද්‍රාව්‍යතාවය ටිකක් අඩුයි. හැබැයි ලුණු අවක්ෂේප වීම ආරම්භ වන අතරතුර කවදුරටත් සාන්ද්‍රණය ඉහළයි. සෝඩියම් ක්ලෝරයිඩ් අවක්ෂේප වීම අවසන් වීමට පෙරම මැග්නීසියම් ක්ලෝරයිඩ් හා මැග්නීසියම් සල්ෆේට් අවක්ෂේප වීම ආරම්භ වෙනවා. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ අපිට අවශ්‍ය ලුණු අවක්ෂේප වීම අවසන් වීමට පෙර. ඒ කියන්නේ ලුණු අවක්ෂේප වෙලා ඉවර වෙන්න කලින් මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා. එතකොට ලුණු වල ද්‍රාව්‍යතාවයට වඩා ඒ ද්‍රාව්‍යතාවය ලුණු වලට පස්සේ මේ ද්‍රාව්‍යතාවය පටන් ගන්න අවක්ෂේප වෙන්න පටන් ගන්න පොඩි අඩු බවක් තියෙනවා. හැබැයි ලුණු ටික සම්පූර්ණ අවක්ෂේප වෙනකොට ඒ වෙනුත් මොකද පැහැදිලිව කියනවා ලුණු අවක්ෂේප වීම සිදුවන අතරතුර තවදුරටත් සාන්ද්‍රණය ඉහළ යනවනේ. 10 ගුණයක සාන්ද්‍රණය තියෙනවා. ඒක තවදුරටත් වැඩි වෙනවා. ඒ අතරතුර සෝඩියම් ක්ලෝරයිඩ් අවක්ෂේප වීම අවසන් වීමට ප්‍රථම මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට් උත් අවක්ෂේප වෙනවා. ඒවට තමයි ඒව සංයෝග වලට තමයි අවද්‍රාවක ගුණයෙන් යුක්ත සංයෝග කියලා අපි කියන්නේ. එම නිසා ලුණු වල තිත්ත රසයක් ලැබෙනවා. ඒ ලුණු අවක්ෂේප කරාට පස්සේ දීර්යයක් ඉතුරු වෙනවා. ඒකට අපි කියන්නේ කාරම් දීර්ය කියලා. මෙතන පැහැදිලිව සඳහන් වෙනවා ඔයගොල්ලෝගේ පිළිතුරේ අන්තර්ගත විය යුතු දේ
පිරිසිදු සෝඩියම් ක්ලෝරයිඩ් ජලාකර්ෂක නොවේ. ජලාකර්ෂක කියන්නේ සෝඩියම් ලුණු තිබ්බම ලුණු වලට ජලය අවශෝෂණය වෙන්න බෑ. හැබැයි ඉහත ආකාරයෙන් ලබා ගන්නා ලුණු වල අපද්‍රව්‍ය ලෙස පවතින මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට් සංයෝග දෙකයි අවද්‍රව ගුණයෙන් යුක්ත වේ. එනම් ජල වාෂ්ප උරාගෙන දීවි. තුන්වන තටාකයෙන් ලබා ගන්නා ලුණු ඉවතටගෙන ප්‍රිස්ම හැඩ ඇති විදිහට ගොඩ ගහලා මාස 6ක් විතර තියෙනවා. එතකොට ජල වාෂ්ප එතකොට දැන් ඒ අවස්ථාවේදී මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට් තියෙනවා. ඔය ප්‍රිස්ම විදිහට ගොඩ ගහලා මාස 6ක් විතර තියෙනකොට මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට් වලට ජල වාෂ්ප උරාගෙන ඒවා මැග්නීසියම් ක්ලෝරයිඩ් දියවි ඉවත් වෙනවා ලුණු ඝනයක් ලෙස ඉතිරි වෙනවා කියලා තියෙනවා. ඉතින් ලොකු ක්‍රියාවලියක් ලොකු කර්මාන්තයක් ඒවා වේකින් විස්තර කළා දුන්නා ඔයගොල්ලන්ට. ඊළඟට 29 වෙනි ප්‍රශ්නේ චුම්බක විද්‍යුත් චුම්බක ප්‍රේරණය ආදර්ශනීය කිරීම සඳහා භාවිතා කරන ලද ඇටමක් රූපය දැක්වේ. G කියන්නේ ගැල්වනෝමීටරයක්. උත්ක්‍රමණය නොවන්නේ කුමන අවස්ථාවේද? මේකේ තියරි එක තමයි දරුවනේ ෆැරඩේ විසින් කිව්වේ අපිට විද්‍යුත් ගාමක බලයක් ජනනය කරන්න ඕන නම් චුම්බක ශ්‍රාව රේඛා ඡේදනයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එක්කෙනෙක් නිශ්චලව දීදී අනික් වස්තුව හරි චුම්බක ඒ කියන්නේ දඟරේ නිශ්චලව දීදී චුම්බකේ ශ්‍රාව චලනය වුණොත් හරි. චුම්බකේ නිශ්චලව දීදී දඟරේ චලනය කරොත් හරි. මේ දෙන්නම චලනය කරොත් හරි තමා චුම්බක රේඛා ඡේදනයක් වෙන්නේ. චුම්බකයක් වටා චුම්බක බල රේඛා තියෙනවා. ඒ චුම්බක බල රේඛා ඡේදනය වුණොත් ඒ ඡේදනයට අනුලෝමව තමයි ධාරාවක් නිර්මාණය වෙන්නේ. නැත්නම් විද්‍යුත් ගාමක බලයක් හටගන්නේ. ඉතින් මේ දෙකම චලනය කරොත් තමයි වැඩිම විද්‍යුත් ගාමක බලයක් හටගන්නේ. මොකද ශ්‍රාව්‍ය වෙන්නේ නැත්නම් ඡේදනය වෙන ප්‍රමාණය වැඩි. ඊට පස්සේ චුම්බක බල රේඛා එකක් විතරක් චලනය වෙනොත් යම් දාඩුරක විද්‍යුත් විභවයක් වෙනස් වෙලා රේඛා ඡේදනය වීම නිසා ධාරාවක් හටගන්නවා. හැබැයි දෙන්නව නිශ්චලව තිබ්බොත් චුම්බක බල රේඛා ඡේදනයක් වෙන්නේ ධාරාවක් ඇති වෙන්නේ නැහැ. උත්ක්‍රමණයක් ඇති නොවන්න නම් චලනය නොවි තියෙනවා. බලමු උත්තර. දඟරේ නිශ්චලව තමයි චුම්බකය දඟරය විතර චලනය කරනකොට අනිවාර්ය ඡේදනයක් සිද්ධ වෙනවා. දඟරේ හා චුම්බකෙන් දෙකම නිශ්චලව තමයි ඇති වෙන්නේ. ඉතින් දෙකම නිශ්චලයි නම් ඡේදනය වීමක් වෙන්නේ නැහැ නේ. බල රේඛා ඡේදනය වෙන්නේ නැහැ. ඒවා හිම තියෙනවා. ධාරාවක් ඇති වෙන්නේ නැහැ. දඟරේ නිශ්චලව තමයි චුම්බකයේ දඟරේ නිවතට චලනය කිරීම ඒකත් ප්‍රශ්නයක් නැහැ. චුම්බකයේ නිශ්චලව තබා දඟරේ චුම්බකයේ නිවතට චලනය කිරීම ඒකත් ප්‍රශ්නයක් නැහැ. මේකේ විද්‍යුත් ගාමක බලයක් ඇති නොවන්න නම් බල රේඛා ඡේදනය වීමක් නොවිය යුතුයි. එහෙනම් දෙන්නම නිශ්චලව තබා ඇති අවස්ථාව තමයි ගන්න වෙන්නේ 29 පිළිතුර 2. 28ට මැග්නීසියම් ක්ලෝරයිඩ් ආවේ 2යි. මැග්නීසියම් සල්ෆේට් තිබ්බත් ඒත් උත්තරේ හරි. මෙතන මැග්නීසියම් සල්ෆේට් නෑ. අයි චුට්ටක් මතක් කරගන්න මුලින්ම ආක්ෂේප වෙන්නේ නොගැඹුරු තටාකවලදී කැල්සියම් කාබනේට්, ඊළඟට කැල්සියම් සල්ෆේට්, ඊළඟට සෝඩියම් ක්ලෝරයිඩ්, අන්තිමට අවද්‍රාව ගුණයට හේතු වෙන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ මැග්නීසියම් සල්ෆේට්. හරි අපි යමු 20 වෙනි ප්‍රශ්නේ. අයිසෝප්‍රොපේන් අණුවක ඇති දිත්ත බන්ධන ගන්න. ඉතින් ඔයගොල්ලන්ට අයිසෝප්‍රොපේන් කියවම සමහර ළමයි කොහෙන්ද මේ එකපාරට හසින් කඩන් වැටෙනවා වගේ බලනවා. මොකද අයිසෝප්‍රොපේන් කියන්නේ? ඕක අපි 11 වසරේ දෙවැනි පොතේ බහුඅවයවික පාඩම ඉගෙන ගන්නවා. ඒක ස්වභාවික බහුඅවයවයක් වෙන රබර් කියන බහුඅවයවිකයේ තැනුම් මේකකට තමයි අපි කියන්නේ අයිසෝප්‍රොපේන් කියලා. අයිසෝප්‍රොපේන් අණුව ව්‍යුහය දැනගන්න ඕනේ. ව්‍යුහය නොදැනගත්තත් ඒකේ තියෙන දිත්ත බන්ධන ගන්න අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ. මොකද අනිවාර්යෙන් ඒකේ ව්‍යුහය සම්බන්ධයෙන් ප්‍රශ්න අහලා තියෙනවා. මේක තමයි දරුවනේ මේ තියෙන රබර් වල තියෙන මූලික තැනුම් මේකකේ මේක තමයි අයිසෝප්‍රොපේන් අණුව කියලා කියන්නේ. අයිසෝප්‍රොපීන් අණුවේ දිත්ත බන්ධන 1යි 2ක් අන්තර්ගත වෙලා තියෙනවා. තැනුම් මේකකේ අයිසෝප්‍රොපීන් ඒක තුල දිත්ත බන්ධන අනිවාර්යෙන් 2ක් අන්තර්ගත වෙලා තියෙන එක ඉතින් මම තියාගන්න 2යි 2යි. අයිසෝප්‍රොපීන් අණුව පොඩ්ඩක් දාගන්න ඕනේ. හයිඩ්‍රජන් 2යි මේ පැත්තේ හයිඩ්‍රජන් 2යි. මෙතන දිත්ත බන්ධන දෙකකින් සම්බන්ධ වෙනවා. කාබන් 2යි මෙතන H මෙතන CH3. දිත්ත බන්ධන ගන්න 2කින් පිළිතුරු අංක 1. 31 වෙනි ප්‍රශ්නේ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක අන්තර්ගත සියලුම ප්‍රභේද නිවැරදි දක්වා ඇති වර්ණය ඕක නම් විද්‍යුත් විච්ඡේ අපේ විද්‍යුත් රසායනට අදාළ එකක් ජලීය සෝඩියම් ක්ලෝරයිඩ්. ඉතින් ජලීය කිව්වම ඉතින් ඔයගොල්ලෝ මනසට තියන්න ඕනේ නේද? ජලීය කියපු ගමන් මේ තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් විතර නෙමෙයි මේක තුල වතුරක් තියෙනවා. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් නම් තියෙන්නේ සෝඩියම්යි ක්ලෝරීනුයි විතරයි පිළිගන්න. විලීනයි කියන්නේ ඝනය අරගෙන ඒක ද්‍රව කරනවා. තාපය දීලා ද්‍රව කරනවා. ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් තියෙද්දි සෝඩියම් තියෙනවා ක්ලෝරින් තියෙනවා ඊට අමතරව ජලයත් විඝටනය වෙලා තියෙනවා H+ OH- තියෙනවා පිළිතුරු අංක 3 කියන එකට අපිට පහසුවෙන් යන්න පුළුවන්. 32 කර්මාන්ත ශාස්ත්‍රයේදී මෙන්ම ආහාර සකස් කර ගැනීමේදී විවිධ ශුද්ධජීවී කාණ්ඩ භාවිතාවේ ශුද්ධජීවී කාණ්ඩයක් වන දිලීර යොදාගන්නේ පහත කවර නිෂ්පාදනයේද? මේ වන සරලයි. පාන් වලදී අපි ඊස්ට් යොදා ගන්නවා. ඊස්ට් කියන්නේ දිලීරයක්. ජීව වායුව යෝගට් කිරි මේ ක්‍රියාවන් වලදී සාමාන්‍යයෙන් අපි බැක්ටීරියාවන් තමයි ප්‍රධාන වශයෙන් යොදාගන්නේ. ඕක ජීවීන්ගේ වර්ගීකරණයේ 10 වසරේ දෙවෙනි පොතේ පළවෙනි පාඩමේ තමයි අපි සාකච්ඡාවට භාජනය කරන්නේ. මම විනාඩියෙන් ඒක පෙන්නන්නම්. ආමිති. හරි. මුලින්ම
ආකියාවන්ගේ භාවිතය නැහැ බැක්ටීරියා මේ තියෙන බැක්ටීරියා භාවිතා වෙන්නේ ෂේ රෝගය බැක්ටීරියාවල වාසි අවස්ථ දෙකම තියෙනවා වාසි තමයි ෂේ රෝගය නියුමෝනියා කොලෙරා පිටකැස්ම ලාදු වගේ රෝග ඊට පස්සේ අපි ගන්න ආහාර පළතුරු වගේ ඒවා නරක වෙන්නේ ඒගොල්ලෝ නිසා ඊට පස්සේ කිරි මුදවපු කිරි යෝගට් කේජු කැර චීස් නිෂ්පාදනයේදී වැදගත් වෙනවා ඊට පස්සේ පොල්ලෙලිහා හන පත්‍රවලින් එදි ලබා ගැනීමට සම්පාදම් කිරීමටත් මේගොල්ලෝ වැදගත් වෙනවා වායුගෝලයේ නයිට්‍රජන් තිර කරන්නත් පස්සේ නයිට්‍රෝබැක්ටර් නයිට්‍රෝසෝමනස් කියන කට්ටිය දායක වෙනවා ඒක අපි නයිට්‍රජන් චක්‍රය යටතේ තිර කරගන්නවා මල දේහ ද්‍රව්‍ය වියෝජනයට බැක්ටීරියා වෙනුව දිලීරත් දායක වෙනවා ඊළඟ ප්‍රෝටිස්ටා රාජධානියේ ප්‍රෝටිස්ටාවන්ගේ ප්‍රයෝජන මෙතන දීලා තියෙනවා මතක තියාගන්න දරුවනේ රෝග මතක තියාගන්න ස්පෙસિෆික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න මේ බැක්ටීරියාවන්ගෙන් තමයි ෂේ රෝගය නියුමෝනියා කොලෙරා පිටකැස්ම ලාදු ඊට පස්සේ ප්‍රෝටිස්ටාවන්ගෙන් මෙතන ප්‍රෝටිස්ටා යටතේ ඉගෙන ගන්න ප්‍රෝටිස්ටාවන්ගෙන් ප්‍රධාන වශයෙන් මේ බාතිසාරය මැලේරියාව නිද්‍රාවුණ ආහාර ජලද ආහාර දාම වල ප්‍රාථමික නිෂ්පාදකයන් වෙන මේ ඇල්ගී දිලීර එකතු වෙලා ලයිකන හදනවා බැක්ටීරියා රෝපණ මාධ්‍ය වෙන ඒගා නිෂ්පාදනයට වැදගත් වෙන අයිස්ක්‍රීම් සඳහා යොදා ගන්න ඇල්ජිනික් අම්ල සෑදීමටත් මේගොල්ලෝ වැදගත් වෙනවා ඊළඟට දිලීර වරන්ට එමු දිලීර වල තමයි මේ ප්‍රයෝජන තියෙන්නේ ආහාර ප්‍රෝටීන් පරිපූර්ණකයක් වන හතු ඇගරිකස් ඒ කියන්නේ දිලීර වර්ගයක් පාන්හා මධ්‍යසාර පැසීමේ ක්‍රියාවලියට ඉස්සරද ගන්න එක තමයි මේ ප්‍රශ්නේ පිළිතුර රෝග මේගොල්ලෝ රෝග ඇති කරනවා අලුහං අර්ථාපල් පශ්චාංග මාරි සහ ආහාර නරක වීමට හේතු වෙන මේගොල්ලෝ ආහාර ද්‍රව්‍ය හා ද්‍රව්‍ය කියන්නේ කාබනික ද්‍රව්‍ය යෝජනය සඳහා මේගොල්ලෝ හේතු වෙනවා මේ ප්‍රශ්නේ සඳහන් පිළිතුර විවිධ ශුද්ධිකාණ්ඩ කාවත ජීවිකාණ්ඩ දිලීර යොදා ගන්න කව නිෂ්පාදන පාන් නිෂ්පාදනයේදී ඉතින් පැහැදිලිව තියෙනව නේද පාන් සහ මධ්‍යසාර පැසීමට මේ දිලීර තමයි වැදගත් වෙන්නේ 32ට පිළිතුර අංක 1 33 යකඩ කැබැල්ලක ස්කන්ධය ග්‍රෑම් 500යි උෂ්ණත්වය 30 සිට 70 දක්වා ඉහළ නැංවීමට අවශ්‍යතා ප්‍රමාණයේදී සරලයි සමීකරණ මතකයි නම් අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝගේ 10 වසර 11 වසර සෑම ජීව විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාව හැම කොටසකටම අදාළ වාද නියම විද්‍යාඥයින් සහ සමීකරණ ඔක්කොම ෂෝට් නෝට්ස් වලින් වෙන වෙනම ඔයගොල්ලන්ට වීඩියෝස් හදලා දීලා තියෙනවා. ෆ්‍රී වෙලාවක අනිවාර්යෙන් බලන්න කම්මැලි වෙලාවට බෝරින් වගේ වෙලාවට චුට්ටක් මනස වෙනස් වෙන ඕන වෙලාවට විනාඩි EPI තියෙන මේ වීඩියෝ එක බලලා ඒක කන්සෙප්ට්ස් ටික දාගන්න ෂෝට් නෝට් එක හදාගන්න බිත්ති ඉස්සරහින් වගේ දාගන්න එතකොට සමීකරණ ටික පාඩම් කියන්නේ ෆිසික්ස් වල ලොකු දෙයක් කරගන්න පුළුවන් මොකද සමීකරණ මතක තියාගන්න ඒකකත් මතක තියාගන්න q සමාන mc θ මේකට දාන්න වෙන්නේ mc θ අකුරු ගණනක් හිතන්න එපා මේ වගේ මවුස් එකක් තියෙන තාම එච්චර මුදල් නැහැ නේද ඉතින් මවුස් එකෙන් තමයි අදින්නේ පෙන් එකක් ගන්න තිබ්බනම් වඩා පහසුයි එහෙම තත්ත්වයක් නැහැ ඉතින් අපි බලමු ඉස්සරහට mc θ දාන්න වෙන්නේ ස්කන්ධය දරුවනේ සම්මත ඒකකින් දාන්න ඕනේ ග්‍රෑම් අපි අනිවාර්යෙන් කිලෝග්‍රෑම් කරන්න ඕනේ ග්‍රෑම් 500 කිලෝග්‍රෑම් කරද්දී 510න් බෙදෙනවා ඒ කියන්නේ දෙකෙන් එකයි. ඒ කියන්නේ විශේෂතාව ධාරිතාව මෙතන දීලා තියෙන යකඩවල 460යි කියලා 460 උෂ්ණත්ව වෙනසින් වැඩි කරන්න ඕනේ. උෂ්ණත්ව වෙනස 30 සිට 70 හැමතිස්සෙම ඔන්න ඕක දරුවෝ වරද්ද ගන්නවා. ගොඩාක් අය ඕකට 70 දානවා එක්ක 30 දානවා. නෑ දෙකම වැරදි. අනිවාර්යයෙන් මේකෙදි තාපය ලැබීම නිසා සිදුවන්නේ මේ 30 තියෙන එක 70ට වැඩි වෙන්නේ. ඒතකොට උෂ්ණත්ව වෙනසට තමයි තාපය හේතු වෙන්නේ. 30 තියෙන්නේ වායුගෝලය නිසා. 70 තියෙන්නේ අවසානයේදී උෂ්ණත්ව සමතුලිතතාවයට පත්වන නිසා. ඒතකොට අපි මේ දෙන තාපයෙන් වෙන්නේ උෂ්ණත්ව ඉහළ යෑම. ඒ උෂ්ණත්ව ඉහළ යෑම නැත්නම් උෂ්ණත්ව වෙනස 40යිද. ඒක දාන්න. ඒක ලේසියි. ඒතකොට අපි කැපුවොත් මෙතන දෙවරක් 1යි, මෙතන දෙවරක් 20 වෙනවා. ඊළඟට බිඳුවයි බිඳු දෙකක් එනවා 6 වරක් දෙක 12න් දෙක එකක් ඉතුරුයි 4 වරක් දෙකට එක 9200ක් තමයි උත්තරේ පිළිතුර අංක 4 33ට අංක 4 34 වෙනි ප්‍රශ්නෙට යමු 34 වෙනි ප්‍රශ්නේ Q තරාදිය මත ඇති ජල බීකරයේ ස්කන්ධය 540යි ග්‍රෑම් කියන්නේ මෙන්න මෙයන්නේ මෙයාගේ බර 540යි හරිනේ 540යි ග්‍රෑම් ලෝහ සිලින්ඩරයක් P දුණු තරාදියේ එල්ලු විට වාතයේදී පාටක් ඒ කියන්නේ එයාගේ සත්‍ය බර 200යි. රූපේ දැක්වෙන ලෙස සිලින්ඩරයෙන් කොටසක් ගිලෙන්නසේ ජල බීකරය ගිල්ලු විට දුණු තරාදී පාටංගය 150 කියන්නේ දෘශ්‍ය බර. මේක දෘශ්‍ය. ඒ කියන්නේ දරුවනේ සත්‍ය බරෙන් දෘශ්‍ය බර අඩු කරාම සත්‍ය බර 200යි දෘශ්‍ය බර 150යි කියන්නේ උඩුකුරු තෙරපුමක් තියෙනවා 50ක නේ 200න් 150 ගියාම උඩුකුරු තෙරපුමක් තියෙනවා 50ක. ඒ උඩුකුරු තෙරපුම මතක තියාගන්න මේ වස්තුවේ බර 200යි. ඒක පල්ලෙහාට යනවා. හැබැයි උඩුකුරු තෙරපුමක් ඇති වෙනවා 50ක ඒ හින්දා තමයි මෙයාට 150ක් වෙන්නන්නේ. එතකොට මෙයාගේ සාමාන්‍ය බර 540යි මේක බර ග්‍රෑම් වලින්මයි දීලා තියෙන්නේ. එතකොට මේ 50
ඇති කිරීමට හේතු වෙන්නේ මෙයා මත යෙදෙන බලයක්. ඒතකොට ඒ බලය යෙදෙන්නේ මෙයා මත හින්දා බරක් විදිහට. ඒකත් මේ පාඨාංකයෙන් පෙන්නනවා. ඒතකොට 540ට උඩුකුරු තෙරපුමත් එකතු වෙලා තමයි මෙයා පාඨාංකය පෙන්නන්නේ. එතකොට මෙයාගේ පාඨාංකය වෙනවා 540 ධන උඩුකුරු තෙරපුම මෙතන 50යි 590ක් කියලා තමයි උත්තරේ ගන්න වෙන්නේ 34ට අංක 4. sorry. දැන් මෙතන 540න් sorry දරුවනේ මෙතන වැරදි උත්තරයක් මාක් කරලා තියෙනවා. පිළිතුර හරියට කිව්වා 540 නෙමෙයි 590 නේ. මෙතන 540යි 540 මෙතන උඩුකුරු තෙරපුම වෙන 50 එකතු කරාම 590යි පිළිතුර අංක. හරි නේද? මතක තියාගන්න ඕකේදී අපිට වැදගත් වෙන නියමය තමයි ආකිමිඩිස් නියමය. ආකිමිඩිස් කිව්වේ කිසියම් වස්තුවක් තරලයක සම්පූර්ණ නොව අර්ධ වශයෙන් ගිලී ඇති විට ඒ වස්තුව මගින් විස්ථාපනය කරන තරල පරිමාණයේ බර තරලයේ මගින් වස්තුව මත ඇති කරන උඩුකුරු තෙරපුමට සමාන වෙයි. ඉතින් මේකේ තේරුම් ගන්න සත්‍ය බර 200යි දෘශ්‍ය බර ගිල්ලුවට පස්සේ බර 150යි. එහෙනම් 50ක් වෙනස් වෙලා ඒ 50 ඇති කරේ තරලයේ මගින් 1 ග්‍රෑම් 50යි. ඉතින් මේක බීකරේ 150ක් බරයි. ඉතින් මේ උඩුකුරු තෙරපුම නිසා ඒ ද්‍රවය මත මෙතන 50කට බලයක් යෙදෙනවා මතර ඒ උඩුකුරු තෙරපුම ඇති කරන්නේ ද්‍රවය මගින් නිසා ඒ බරත් එයා මත ක්‍රියාත්මක වෙන හින්දා එතන 590 කියලා ගන්න වෙනවා. හරි දරුවනේ අපි යමු 35 වෙනි ප්‍රශ්නයට. ඝර්ෂණය සම්බන්ධව දී ඇති ප්‍රකාශ සලකන්න. ස්පර්ශවන පෘෂ්ඨවල වර්ග බලය වැඩි වන විට සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වේ. වර්ග බලය කියන සාධකය මත ඝර්ෂණය වෙනස් වෙන්නේ නැහැ. පිළිතුර වැරදි. පැදගෙන යන බයිසිකලයක පසුපස රෝදය මත ඝර්ෂණ බලය ක්‍රියාත්මක කරන්නේ චලනය වන දිශාවට හරියට. හරි ඕක ගොඩක් දරුවෝ තේරුම් අරගෙන නැති දෙයක්. මේක හිතන්න මේක රෝදයක් කියලා. මේක රෝදයක්. ඊට පස්සේ ඒ රෝදයේ අපි බලය යොදන්නේ දරුවෝ මෙන්න මේ නැද්ද මේ මම මාක් කරන්නේ. අපි බලය යොදන්නේ පල්ලෙහාට පිටිපස්සට. දැන් මේ බයිසිකල් ඉස්සරහට යන බයික් එක. මේ උපේ පැහැදිලිද? හරි මෙන්න මේක තමයි බයික් එක. බයිසිකල් රෝදය. හරිනේ. ඒකේ දරුවෝ මෙන්න මේක තමයි පොළව. පොළව මම වෙන පාට පෑනකින් පෙන්නන්නම්. පොළව. එතෙන්දී අපි බලය යොදන්නේ මතක තියාගන්න මෙන්න මේ දිශාවට. දැන් ඔයා බයිසිකලේ තල්ලු කරන්නේ මෙහෙටනේ. ඔයා පදින්නේ මෙහෙට. ඔයා බලය දානවා. බලය දැම්මම මේ රෝදය මත ඇති වෙන්නේ මේ පැත්තට. එතකොට රෝදේ ඉදිරියට චලනය වෙන්නේ ඝර්ෂණයෙන් යෙදෙන බලය නිසා. ඝර්ෂණය යෙදෙන ඉදිරියට පැදගෙන යන බයිසිකලයක පසුපස රෝදය මත ඝර්ෂණ බලය ක්‍රියා කරන්නේ බයිසිකලයේ චලනය වන දිශාවට හරි. මොකද පසුපස බෝර්ඩය මත තමයි අපි බලය යොදන්නේ. බලය යොදලා අපි පිටිපස්සට ඒක කරකවනවා. හැබැයි රෝදය මත ඉදිරියට බලයක් යෙදෙන්නේ ඝර්ෂණයෙන්. ඒක නිසා තමයි ඒක ඉදිරියට ගමන් කරන්නේ. පසුපස රෝදේ ඉදිරිපස රෝදේ නෝමල් ලිනියන්. එයා නිකම්ම යනවා ගමන් කරන විදිහටම. ඊළඟට ඝර්ෂණ බලය ස්පර්ශ වන පෘෂ්ඨවල ස්වභාවය මත රඳා පවතී අනිවාර්ය කාර්යය. රළු වගේ නම් ඝර්ෂණය වැඩි, පෘෂ්ඨයේ සුමටයි නම් ඝර්ෂණය අඩුයි. සත්‍ය අහන්නේ BC කියන්නේ පිළිතුර අංක 3. පහට තුන්වෙනි පිළිතුරට යන්න පුළුවන්. 36 මේ ඝර්ෂණයේදී මතක තියාගන්න දරුවනේ මෙහිම පොඩි ප්‍රස්තාරයක් වගේ එකක් ඔයගොල්ලන්ට වැදගත් වෙයි. බලයත් එක්ක ඝර්ෂණය වැඩි කරොත් මුලින්ම බලයත් එක්ක අනුලෝමව ඝර්ෂණය වැඩි වෙනවා. ඊට පස්සේ හෙල්ලා ඊට පස්සේ ආයි නියත වීමක් තමයි සිද්ධ වෙන්නේ දරුවෝ. මෙන්න මේ අවස්ථාවේදී අපි කියන්නේ මේකට සීමාකාරී ඝර්ෂණ බලය කියලා. මේ මැක්සිමම් එක ඝර්ෂණයේ තියෙන පුළුවන් උපරිමාගයට කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. වස්තුව චලනය වෙන්න කලින් අපි බලය යොදනකොට ඒ බලයට සාපේක්ෂව ඝර්ෂණයත් වැඩි වෙනවා. ඒක තමයි වස්තුව නිශ්චලව තියෙන්නේ. ඒ අවස්ථාවේදී අපි කියන්නේ ස්ථිතිකයි. වස්තුව චලනය වෙන්නේ නැහැ. ස්ථිතික ඝර්ෂණ බලය මෙතන ඉඳන් මේ දක්වා තියෙන ස්ථිතික ඝර්ෂණ බලය උපරිමාගයේ සීමාකාරී ඝර්ෂණ බලය ඊට පස්සේ වස්තුව චලනය වෙන්න පටන් ගන්නවා. චලනය වෙනකොටත් එයාට ඝර්ෂණයක් තියෙනවා. හැබැයි ඒක සීමාකාරී ඝර්ෂණ බලය තරම් වැඩි නෑ. ඊට වඩා අඩුයි. මේක නියත ඝර්ෂණ බලයක් විදිහට තියෙන්නේ. මේ වැඩිපුර කරුණක් මම කිව්වේ. 36 මේ අන්තිම ප්‍රශ්න ගොඩාක් වෙලාට සාමාන්‍ය දැනීම් ප්‍රායෝගික දැනීම් ඇසුරෙන් අහන. ඉතින් ඒවත් තේරුම් අරගන්න ඒවත් අවබෝධය තිබිය යුතුයි. මේ වගේ ප්‍රශ්න කරලා අවබෝධ ගත්තොත් තමයි අපිට ඒවා සිදු කරන්න පුළුවන්. ඒවට නිවැරදි පිළිතුරු ලබා දීමේ හැකියාව ලැබෙනවා. ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ලබා දීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. මේ කුමන තාක්ෂණික ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැකිද? නැනෝ තාක්ෂණය යොදා ගන්න. නැනෝ තාක්ෂණය වර්තමානයේ ගොඩක් යොදා ගන්නවා. ප්‍රතිකාර කිරීම පිළිකා සඳහා ප්‍රතිකාර ඊට පස්සේ නැනෝ රෙදි. එතකොට මේ නැනෝ වල අංශු ප්‍රමාණයෙන් කුඩා හින්දා ඒවේ කුණු රැඳෙන්නේ නැහැ. මඩ ටිකක් නැනෝ මේ ඇඳුමකට ගහුවොත් මඩ ටික යනවා ඇඳුම පිරිසිදුව තියෙනවා. මොකද නැනෝ කියන්නේ ඉතා කුඩා අංශු. එතකොට මේ අංශු වල දූවිලි වලට යන්න බෑ, මඩ වලට යන්න බෑ. මඩ ආවොත් ඒ මඩ ටික අයින් වෙලා යනවා. නිකන් ප්ලාස්ටික්
නැත්නම් මේ පොලිතින් එකකට වතුර වැටුනහම පොලිතින් එකේ වතුර රඳන්නේ වගේ ඒ නැනෝ පාටිකල්ස් ඉවත් වෙලා යනවා. අවෛද්‍ය කර්මාන්තයේදී වෛද්‍ය විද්‍යාවේදී නැනෝ තාක්ෂණය යොදා ගන්නවා. ඥාන ඉංජිනේරු විද්‍යාව වර්තමාන ගොඩක් භාවිතා වෙනවා. අපි ප්‍රවේණී පාඩම යටතේ ඉගෙන ගන්නවා. පෝෂණ ගුණය වැඩි ප්‍රභේද, ඵලදාව වැඩි ප්‍රභේද, ඊට පස්සේ විවිධ ගුණායන්ගෙන් යුක්ත ප්‍රභේද, රන්වන් සහල්, ඇසේ විවිධ හෝමෝන නිෂ්පාදනයට වෛද්‍ය කර්මාන්තයේදී නව තාක්ෂණයේදී කාර්මිකව මේක යොදා ගන්නවා. තොරතුරු තාක්ෂණය හා ජෛව අණුක ජෛව තාක්ෂණය වර්තමානයේ යොදා ගන්න ප්‍රබල තාක්ෂණයක්. ඉතින් මේකෙදී මේ හැඳුනුම්පත් සම්බන්ධ ඉලෙක්ට්‍රික් හැඳුනුම්පත් සඳහන් අපිට හේතු වෙන්නේ තොරතුරු තාක්ෂණය IT knowledge එක තමයි ඒකට වැදගත් වෙන්නේ. ඔයදී සාමාන්‍ය දැනුම කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. වර්තමානයේ සමහර නගර ආශ්‍රිත ප්‍රදේශ ක්ෂණික ජල ගැලීම් වලට ලක්වේ. මෙසේ වීමට හේතු වූ මිනිස් ක්‍රියාකාරකම් වනුයේ මේක අහලා තියෙන දරුවෝ 11 වසරේ අවසාන පාඩමේ ඒ උනට මේවා කියවලා තේරුම් ගන්න පුළුවන්. ඒ පාඩම බලලවත් නැති කෙනෙක් මේක හොඳ අවධානයෙන් කිව්ව සාමාන්‍ය දැනීම එදිනදා ජීවිතය ගැන අවබෝධය තියෙන කෙනෙක්ට නිවුස් බලලා තියෙන කෙනෙක්ට මේවට උත්තර දෙන්න පුළුවන්. වර්තමානයේදී සමහර නගර ආශ්‍රිත ක්ෂණික ජල ගැලීම් වලට ලක්වේ. ඒකට ප්‍රධානම හේතුව පොලිතින් භාවිතය කිරීම, අක්‍රමවත් කුණු ගසල බැහැර කිරීම. මොකද වෙන්නේ? කුණු ගසල හරියට බැහැර කරේ නැතුව කාණු හැම අවහිර වෙනවා. පොඩි වැස්සට පවා වතුර ගහගෙන ගිහලා කාණු අවහිර වෙනවා. ඒ හින්දා කාණු වතුර තත්ත්වය නැති වෙන්න පුළුවන්. ජනගහනය වැඩි වීම ඒකට බලපෑමක් නෑ. වනාන්තර විනාශ කිරීමත් හානිකර තත්ත්වයක්. ජනගහනය වැඩි වීමත් හොඳ නෑ. පොලිතින් භාවිතයත් හොඳ නෑ. හැබැයි මේ ප්‍රශ්නෙට ක්ෂණික ජල ගැලීම් වලට හේතු වෙන්නේ නා අක්‍රමවත් ලෙස කැලිකසර බැහැර කිරීම පිළිතුරු අංක 2 37. 38 මේ නිරන් ග්ලූකෝස් වාතය සඳහා නිදසුන් වන්නේ පිළිවෙල. ඉතින් මේක වැදගත්. ඕක මූලද්‍රව්‍ය වර්ගීකරණය කියන කොටස අපි තේරුම් ගන්න ඕනේ. පරමාණු සහ මූල අපි කාණ්ඩ වර්ගීකරණය කරනවා. ඒවා පිළිබඳ අවබෝධය අනිවාර්යෙන් අපි සතුව තිබිය යුතුමයි. ඒක නැත්නම් අපිට ලොකු දෙයක් ගන්න බෑ. මොකද මේ මූලද්‍රව්‍ය පිළිබඳ අවබෝධය, ඒ පිළිබඳ දැනීම කියන දේ අපිට ගොඩාක් වැදගත් වෙනවා. හරිනේ. දැන් මේ සංයෝග ඝනද්‍රව වායු කියලා වර්ගීකරණය කරනවා. ඊට පස්සේ මූලද්‍රව්‍ය හා සංයෝග. තේරුණානේ? මූලද්‍රව්‍ය කියන්නේ තනි කෙනෙක්. සංයෝගයක් කියන්නේ ඒ දේවල් කීපයක්. දැන් හයිඩ්‍රජන් ඔක්සිජන් එක එකතු වුණාම ඒක සංයෝගයක්. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ සංයෝගයක්. ඊට පස්සේ මිශ්‍රණ කියලා බෙදීමක් තියෙනවා. මේක පදාර්ථයේ බෙදා දැක්වීම කියලා දක්වන්න පුළුවන් දරන්නේ මම විනාඩියෙන් මේකත් විස්තර කරගෙන යන්න. සාමාන්‍ය පදාර්ථයේ දැනුම් මේකකය කියන්නේ පරමාණු. දැන් අපේ වටා තියෙන ප්‍රධාන කාණ්ඩ දෙකක්. එකක් තමයි ශක්තිය. ඒ කියන්නේ අපවට පරිසරයේ ශක්තිය සහ පදාර්ථය තියෙන්නේ. ගන්න ස්කන්ධයක් තියෙන එකට තමයි පදාර්ථය කියලා කියන්නේ. පදාර්ථයේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. භෞතික සහ රසායනික. භෞතික වේදෙන ඝන ද්‍රව වායු විදිහට විතර පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. රසායනික ගත්තාම දරුවනේ සංශුද්ධ ද්‍රව්‍ය සහ මිශ්‍රණ කියලා කොටස් දෙකක් තියෙනවා. සංශුද්ධ ද්‍රව්‍ය යකඩ. ඒක කොටස් දෙකයි. මූල ද්‍රව්‍ය හා සංයෝග. මූල ද්‍රව්‍ය කියන්නේ එකක් යකඩ. ඊට කාබන්. ඊට පස්සේ නයිට්‍රජන් සංශුද්ධ. හැබැයි නයිට්‍රජන් තියෙන අණු විදිහට N2 O2 F2 ඒවා දෙකක් එකම මූල පරමාණු දෙකක් එකතු වෙලා අණු විදිහට තියෙනවා. ඒවා සංශුද්ධ. සංයෝග කියන්නේ සංශුද්ධ මූලද්‍රව්‍ය. සංශුද්ධ සංයෝග කියන්නේ H2O. වෙනේම එක මිශ්‍ර වෙලා නැහැ. H2O විතරයි. හැබැයි ඒකේ මූලද්‍රව්‍ය එකකට වඩා වැඩියෙන් තියෙනවා. ಜಾති දෙකක් තියෙනවා. H2O, CO2, CH4 ඒ වගේ ඒවට කියන්නේ සංයෝග. මිශ්‍රණ කියන ඒවා එකක් හෝ කීපයක් එකතු වෙලා හැදෙන ඒවා තමයි මිශ්‍රණ කියන්නේ. මිශ්‍රණ සමජාතීය හා විෂමජාතීය මිශ්‍රණ කියලා කියනවා. සමජාතීය මිශ්‍රණ කියන්නේ සෑම තැනකම එයාගේ තියෙන භෞතික ගුණ වර්ණය, ගන්ධය, සාන්ද්‍රණය වගේ ඒවා සමානයි. විෂම ජාති මිශ්‍රණයක වර්ණය, ගන්ධය, සාන්ද්‍රණය කියලා තැනින් තැනට වෙනස් වෙනවා. ඔය මිශ්‍රණ වලින් අපිට ඕන එක වෙන් කර ගැනීම තමයි 11 වසරේදී අපි මිශ්‍රණ පාඩම යටතේ කරේ සංඝටක වෙන් කර ගැනීම කියලා. අපි දැන් මේ නිර්වචන මේ කොටසේදීම අපි සාකච්ඡා කරා ඒවට උදාහරණත් එක්ක. ඒක අමතර දෙයක්. ඉතින් මේකේ මිනිරන් කියන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා කාබන්. ඒක මූලද්‍රව්‍යයක්. ග්ලූකෝස් කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් තුනේම එකතු C6H12O6. ඒක සංයෝගයක්. වාතය කියන්නේ මිශ්‍රණයක්. වාතයේ සමජාතීය මිශ්‍රණය. මම මෙතෙන්දීම මතක් කරන්න වාතයේ සංයුතිය චුට්ටක් මනස තිබිය යුතුයි. වාතයේ 100ට වැඩියම තියෙන නයිට්‍රජන් 70ක් විතර තියෙන 70ක් 75ක් අතර. ඊළඟට දෙවැනියට වැඩියම තියෙන්නේ ඔක්සිජන් 120ක් 21ක් අතර තියෙනවා. තුන්වෙනියට වැඩියම තියෙන ආගන් 0.93යි. කාබන් ඩයොක්සයිඩ් 0.04යි. වාතයේ සංයුතිය හොත් ඔහොම ඕකේ ඒකාකාර ව්‍යාප්ත වෙලා තියෙන එක සමජාතීය මිශ්‍රණයක් කියලා ගන්න පුළුවන්. සංයුතිය මතක තියාගන්න, පිළිවෙල මතක තියාගන්න. නයිට්‍රජන් වැඩි 2 ඔක්සිජන් 3 ආගන් 4 කාබන් ඩයොක්සයිඩ්. මූලද්‍රව්‍ය සංයෝග සමජාතීය මිශ්‍රණ පිළිතුරු අංක 1 39 මෙම සියවසේ මිනිසා මුහුණ දෙන අභියෝග අතර පානීය ජලයේ හිඟේ ප්‍රධාන තැනක් ගනී. වර්තමාන ලංකාවේ තියෙන මෙම තත්ත්වයට ප්‍රධාන හේතු ලෙස දැක්විය හැකි කරනවන්නේ පරිසර හානිය නිසා වර්ෂාව නොමැති වීම, කාර්මික, කෘෂි කාර්මික හා ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය ජලයට එකතු කිරීම, අක්‍රමවත් නාගරික සංවර්ධන ව්‍යාපෘති ආරම්භ වීම, බෝතල් කරලද ජලය පානීයට පුරු වීම නිසා වැඩියෙන් ජලය ගබඩා කිරීම. මේක නම් වෙන්න බෑ.
අභියෝගයක් අතර පානීය ජල හිඟය. ඒ කියන්නේ අපිට බොන්න පුළුවන් වතුර ප්‍රමාණය අඩුයි. ඉතින් මේ උත්තර ටිකක් එක ළඟ යනවා. ඒ බොන්න පුළුවන් වතුර අඩු වෙන ප්‍රධානම හේතුව තමයි දුවේ පුතේ අපි මේගොල්ලෝ වතුර පිරිසුදු නැහැ. අපිරිසුදු කරනවා අපේම ක්‍රියාකාරකම් නිසා. ඉතින් කාර්මික කෘෂි කාර්මික හා ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය ජලයට එකතු වීම තමයි ප්‍රධානම කාරණේ විදිහට අපිට ගන්න පුළුවන් 39 පිළිතුරු දෙක. අනිත් ඒවත් සංසන්දනයේදී මේ පරිසර හානිය නිසා පරිසර හානිය නෙමෙයි වර්ෂාවට ගෝලීය උෂ්ණත්වය වගේ දේවල් ක්‍රියා හේතු වෙනවා. අක්‍රමවත් නායකයක සංවර්ධන ව්‍යාපෘති හේතු වෙනවා. හැබැයි මේවත් එක සංසන්දනයේදී වඩාත්ම හොඳ පිළිතුර කාර්මික කෘෂි කාර්මික හා ජලාශ්‍රිත ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය ජලයට එකතු වීම කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් ඔන්න අන්තිම ලාස්ට් ෆයිනල් ප්‍රශ්නයට ආවා. තේරෙන්නේ නැති කාමරියට පේපර් එකක් විවරණය කරනවා කොච්චර වෙලාවක් යනවද සහ පේපර් එකක් හරියට විවරණය කරාම කොච්චර දැනුමක් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් සමස්ත විෂය නිර්දේශක කොච්චර වාර ගන්නක් යන්න පුළුවන්ද කියලා. බලමු මේක සාමාන්‍ය දැනීම් ප්‍රශ්නයක්. අධිවේගී මාර්ග රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය වූද ජෛව විවිධත්වයට තර්ජනයක් ඇති බවද මතයක් තියෙනවා. සත්‍ය කරුණක් කියන. ජෛව විවිධත්වයට හානිකර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ පැහැදිලි කරන කාරණා වන්නේ වනගත ප්‍රදේශවලදී මාර්ග දෙපස අනුතුරු වලින් සතුන් විනාශ වීම ඒක ගන්න බෑ. මොකද දැන් වර්තමානයේ අධිවේගී මාර්ග නම් ඒගොල්ලෝ වෙනම ඒවා වෙන් කළා තියෙන්නේ නේද? අධිවේගී මාර්ගයේ සතුන්ට එන්න බැරි වෙන්න වැටවල් වගේ ගහලා තියෙනවා. සතුන් ස්වභාවික මම්පෙත් හැරීම නිසා හුදකලාවේ වෙනවා. මොකද අධිවේගී මාර්ගයේ වනාන්තරයක් මැද්දෙන් යනවා නම් ඒගොල්ලෝ දෙකකට බෙදෙනවා. එතකොට ඒගොල්ලෝගේ සාමාන්‍ය ජීවීන් හඳුනා ගැනීම සහ ඕන අතර ජීවීන් ව්‍යාප්ත වීමක් සිදු වෙන්නේ නැහැ. අන්ත වාහන ගමනාගමන නිසා සිදුවන පරිසර දූෂණ නිසා සතුන් මිය වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ගොඩාක් වෙලාවට ඔය වගේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ පරිසර දූෂණය ආම වෙන විදිහට. පරිසරයට ආවම හානියක් වෙන විදිහට. මොකද තිරසාර සංවර්ධනය කියන්නේ පරිසරයට වන හානිය ආවම කළා අපි අපේ වැඩ කරගන්න. ඒක කියන්නේ පරිසර හානි කරන්න කියලා. ඒ කියන්නේ ඒකේ සරල දේ අපි මිනිසුන් විදිහට පරිසරයේ තියෙන සම්පත් ක්‍රමවත්ව භාවිතා කරන්න ඕනේ. අර පිරිමැස්මෙන් භාවිතා කරන්න ඕනේ. ඉදිරි පරම්පරාවට ආරක්ෂා කරමින් ඒවා ක්‍රමවත්ව තිරසාර විදිහට අනාගතය සඳහා රැස් කියන පරිදි භාවිතා කිරීම. ඒකෙදි කියන්නේ මේ අධිවේගී මාර්ග හදන්න එපා කියලා. හැබැයි හදුවට පරිසර දූෂණී හෝ පරිසරයට වෙන බලපෑම අවම වෙන විදිහට හදන්න ඕනේ කියලා. ඒවෙන් කියන්නේ ගමනාගමන නිසා පරිසර දූෂණය වෙන්න පුළුවන්. වායු වර්ග එකතු වෙන ඒක සතුන්ට හානිකර වෙන්න පුළුවන්. ඉතින් මේවට හරිම උත්තරයයි කියලා එකක් නැහැ. මම තියෙන්නේ මේ බලන්න ABC කියන එකක්වත් නැහැනේ. A පමණක් වෙන්න බෑ B පමණක් වෙන්න බෑ AB හා BC. ඉතින් මේක තියෙන ඒවෙන් විස්තර කිරීම අනුව මට BC කියන පිළිතුරට යන්න පුළුවන්. පිළිතුර අංක 4. ඉතින් දරුවනේ ඒකත් එක්ක අපි මේ ප්‍රශ්නය විවරණය කරලා ඉවරයි. මේකේ මාකින් ස්කීම් එකක් තියෙනවා. මේක මාකින් ස්කීම් එකේ උත්තරවල සියල්ලම වගේ අපිට හරි වෙන විදිහට ආවේ. හැබැයි එක පිළිතුරක පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඒක 23 වෙනි පිළිතුරක කොහෙද? 23ට අපිට ආවේ හරි පිළිතුර අංක 2. ඒක තිබ්බේ ඔයගොල්ලන්ට මතක ඇති. මේ කොටසටම අදාළව උත්ප්‍රේරක ඇසුරේ ඒක පිළිතුර දුවේ පුතේ මම උත්තරේ මේ වෙන්නලම් පිටුව සාවිවරයක්කට. හැබැයි මේගොල්ලෝ නම් දීලා තියෙන තුනද කොහෙද? ඒ හින්දා ඒක මම හිතනවා මාකින් එක දැක්වීමේ ප්‍රශ්නයක් වෙන්නේ නැති. ඒ හැර පිළිතුරු ටික ඔක්කොම ඕකේ. මම විවරණය මේ මාකින් එක එවන්නම් ඕනනම් මේකේ ඉතින් ඔයගොල්ලෝ මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ඔයගොල්ලෝ දාගන්න. මේ තියෙන මේගොල්ලෝ විභාගෙට දෙපාර්තමේන්තුවෙන් දීපු මාකින් ස්කීම් එක. මේකේ මම බලාපොරොත්තු වෙනවා ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඉතින් මම හිතනවා සාමස්තයක් විදිහට ඔයගොල්ලන්ට යම් අවබෝධයක් ලැබෙන්නේ නැති ප්‍රශ්න පත්‍රයක් කොහොමද නිර්මාණය වෙන්නේ, ඒකේ තියෙන ප්‍රශ්න කොහොමද විභාගයට වැදගත් වෙන විදිහට එන්නේ, මේ ප්‍රශ්නේම නෙමෙයි මේකේ තව ප්‍රශ්නයක් කොහොමද උපහා ගන්න පුළුවන්, කොයි විදිහටද වෙනස් කරලා අහන්න පුළුවන්. මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ මේ විවරණය තුල ඔයගොල්ලන්ට අවශ්‍ය දැනුම නිවැරදිව ලබා දෙන්න. මේ ප්‍රශ්නේ මෙන්නේ නැති වෙයි. හැබැයි මේ වටපිටාවෙන් තව ප්‍රශ්නයක් ආවොත් මේකම තව වෙනස් කරලා આવොත් කොයි විදිහටද අපි මුහුණ දෙන්නේ, අපේ දැනුම කොහොමද තහවුරු කරගන්න ඕනේ, දැනුම කොයි විදිහටද අපි පවත්වාගෙන යන්න ඕනේ කියලා. ඉතින් මේකේ ලකුණු දාලා බලන්න ඕගොල්ලෝ ලකුණු කීයක් තියෙනවද කියලා. අනිවාර්යෙන් MCQ 40න් 30ට වැඩියෙන් ටාගට් කරන්න. ඒකට යන්න නම් 35කට වැඩියෙන් තියෙනවා ගොඩක් හොඳයි. ඒක ගැන දුක් වෙන්න එපා. දැන් ඕගොල්ලන්ට කීයද තියෙන්නේ ඒක බාර ගන්න. හැබැයි වැරදි ටික හදාගන්න. මේ විවරණේ හරියට කරොත් අනිවාර්යෙන් විභාග ලකුණු 3ක් 4 කඩුම ගානේ 5ක්වත් ඇඩ් වෙනවමයි ඔයගොල්ලෝ දැන් තියෙන ලකුණු ගන්නට. ඉතින් මේ වගේ ඕන කමින් ආසාවෙන් උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ ටික කරන්න. මේක වැදගත් කියලා හිතෙනවනේ යාළුවන්ට ෂෙයා කරන්න. යාළුවන්ටත් කියන්න ඉතින් මේ වගේ පේපර් එකක් කරලා බලන්න. විවරණේ මෙතන මේක හරහා මේ වීඩියෝ එකෙන් බලන්න කියලා. ඒ ස්තුතියි. ඒක දුනාට තවත් ව්‍යුහගත රචනා ප්‍රශ්න රචනා ආදර්ශ රචනා ප්‍රශ්න ඔයගොල්ලන්ට ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඊළඟ දවසේ අපි හම්බ වෙමු. ඔබ දවසක් යමු. අයිබෝවන්.